දෙවියන් වහන්සේගේ වචනය විතර ගමන් කරන්නට යනවා. ඔබ දන්නවා මේ වර්තමාන කාලය බොහෝ රටවල් ලංකාව ඇතුළු බොහෝ රටවල් පීඩාවට පත් වෙලා තිබෙන යුගයක් මේ කොවිඩ් වසංගතයත් එක්ක. ඉතින් අපි ජීවත් වෙන ප්‍රදේශයේත් බොහෝ තැන්වල අපහසුතාවයට ජනතාව පත් වෙලා ඉන්නවා. ඉතින් අපි හැමෝම මේක කතා වෙනවා මූලික දෙයක් මේ පහුගිය අප්‍රේල් මාසේ ශ්‍රී ලංකාවේ සෙනග ගේ ක්‍රියාකාරීත්වය හොඳට තිබුණ නැහැ. මේ වෛරස් වසංගතයේ තිබියේදී එච්චර වුන් සැලකිල්ලක් නැතුව ක්‍රියාත්මක වුණා. මේ ඇහැට නොපෙනෙන දෙයක් ඇහැට පෙනෙන මිනිසයන්ට විශාල බලපෑමක් කරලා තිබෙන වෙලාවක්. ඉතින් අපි දෙවියන් වහන්සේට ස්තුති කරන්න ඕනේ. උන්වහන්සේගේ සෙනග හැටියට උන්වහන්සේ අපට දීලා තියෙන රැකවරණේ ආරක්ෂාව ආශිර්වාදය මේ හැම දෙයක් ගැන ආමෙන්. නමුත් ඔබ සුරක්ෂිතව ඉන්න ඔබ රජයේ විසින් දෙන ඒ සෞඛ්‍ය නීතිවලට අනුකූලව කටයුතු කරන්න ඒක හොඳ දෙයක්. ඉතින් දෙවියන් වහන්සේගේ රැකවරණය තිබෙනවා. එහෙමයි කියලා ඔබ මාස්ක් එකක් දාන්න නැතුව හැමතරම යන්න එපා නේද? අනිත් අයත් ඒකට බය වෙයි. ඊට පස්සේ අද පිස්තෝලයක් අරන් එන මිනිස්සුෙකුට වඩා බය වෙන්නේ මාස්ක් එකක් නැතුව එන මිනිස්සෙකුටයි. ඉතින් ඒ හින්දා මේ අනිත් අයගේ ආරක්ෂාව පතා ඔබ හොඳින් කටයුතු කරන්න. ඉතින් අපි දෙවියන් වහන්සේගේ වචනේ විතර ඇතුල් වෙන්නට යනවා. අපිට වෙනදා වගේ සභාවේ එකතු වෙන්න විදිහක් නැහැ. අදත් හරිම කීප දෙනෙක් තමයි මෙතන ඉන්නේ මේ සේවය කරන ළමයි ටික. ඉතින් වෙන කවුරුත් නැහැ. ඉතින් අපි කාටවත් එන්න එපා කියලා කිව්වා. මොකද රැස්වීම තහනම් ඒ වගේ නිසා. ඉතින් අපි මේ දේ කරන්නේත් මේ සජීවී විකාශය ඔබට දෙන නිසා. ඉතින් අපි අද දවසේත් වචනය තුල ශක්තිමත් වෙමු. මොකද මේ කාලේ මේ රැස්වීම නැහැ. ඔබට කතා බහ කරන්න කට්ටිය මුණ ගැසෙන්නේ නැහැ. ඉතින් නිවසේ අය සමග පමණයි බොහෝ වෙලාවට ඔබට කාලය ගත කරන්න වෙලා තිබෙන්නේ. ඒකත් හොඳයි. නමුත් අර ඇදහිල්ල සම්බන්ධව සමහර බාධාවල් ඒ වගේම පසුබට වීම කලකිරීම වගේ දේවලුත් ඔය අතරතුර යක්ෂයා ජීවිතවලට හිමීට දාන්න පුළුවන්. අර තිරිඟු අතරට කිරිඳි ඉහළ යන්නත් පුළුවන් සතුරෙක්. ඉතින් ඒ නිසා ඔබ කෙත ගැන ප්‍රවේශමෙන් ඉන්නට ඕන මේ කාලේ. මොකද නොයෙකුත් ආකාර කැළඹිලිකාර තත්ත්වයන් ඇති වෙන්නට පුළුවන්. ඉතින් අද දවසේ මම විශේෂයෙන් කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ චරිතයක් ගැන. දෙවියන් වහන්සේට ගොඩක් ආදරය කරන යේසුස් වහන්සේත් එක්ක ජීවත් වුණු යේසුස් වහන්සේ ප්‍රධාන දෙයකට තෝරගත්ත පුද්ගලයෙක් ගැන කතා කරන්නට යන්නේ. ඒකට හේතුව තමයි මේ අපටත් තියෙන ඇදහිල්ලේ ජීවිතයක්. දෙවියන් වහන්සේත් එක්ක අපිට උන්වහන්සේ දීලා තියෙනවා ඇදහිල්ලේ ජීවිතයක්. ඉතින් මේ ජීවිතය හරියට මේ උදෑසනට පිපිලා හවසට පරවෙලා යන මලක් වගේ නෙවෙයි. මේ ආත්මික ජීවිතය දෙවියන් වහන්සේ අපට දුන්නු ජීවිතය සදාකාලිකයි. ආමෙන්. දන්නවද ඔබ ලැබූ ගැලවීම සදාකාලිකයි. ඒක මේ කාලයකට තිබෙලා තව කාලයකට නැති වෙලා යන දෙයක් නෙමෙයි. දැන් ඔය අලුතෙන් සභාවල් වලට එන අය සමහරු හැමෝම නෙවෙයි සමහරු මේ හරීම ජොලිතයි. ඉතින් මේ අපිට සමහර ඒ කාලේ අපි දැක්ක සමහරුගේ ජොලිතකම පැවතුනේ ඊටාම සීමිත කාලයක්. හරිද? උපරිම මේ මාස 6ක් 7ක් උපරිම. ඊට පස්සේ ලොකු පරීක්ෂාවන් ඕන්ට එද්දී උන්ට වචනේ නැති නිසා අර ජොලිතකම තුල තිබුණු ක්‍රියාකාරකම් තුලින් ක්‍රියා කරපු නිසා වචනේ නොමැතිකම නිසා බොහෝ අය වැටිලා ගියා. ඒ නිසා මේ සමහරව හිතනවා මේ කිතුණු ජීවිතය මේ ටික කාලෙකින් ඉවර වෙනවා කියලා. එහෙම එකක් නෙවෙයි. මේක තමයි ස්ථාවර ස්ථීර සදාතනික ජීවනය. ආමෙන්. ඒක වෙනස් වෙන එකක් නෙවෙයි. ඒ නිසා අපි ගමන් කරන්නේ සීමාවක් නැති ගමනක්. හරිද? ඒක කෙලවල දෙවනන්සේගේ රාජ්‍යයේ ඒකේ සීමාවක් නැහැ. අපි දන්නේ කොතනද උන්වහන්සේගේ රාජ්‍ය කෙලවර කියලා නේද? ඒකේ පොළවේ නම් යෙරුසලම නව යෙරුසලම පොළවට එද්දී කිලෝමීටර් 1200ක් පළට 1200ක් දිගට යම් ස්ථානයක උන්වහන්සේ ඉන්නට යනවා. හැබැයි උන්වහන්සේගේ රාජධානියේ සීමාවක් ගැන අපිට නැහැ. ඒ නිසා අපි ගමන් කරන ජීවිතය අසීමිතයි. ඒකේ සීමාව කොතනද අපිට දන්නේ නැහැ. අපි මේ පොළවේ නම් සීමා සහිතයි. පොළවේ අපේ ජීවිතයේ අවුරුදු 70ක් ශක්තිය නැත්නම් 80ක් ඒ වගේ තමයි බයිබලයේ අපිට කියන්නේ. නැත්නම් 90ක් වෙන්නත් පුළුවන් 100ක් වෙන්නත් පුළුවන්. සීමා සහිතයි. හැබැයි ඔබ මේ ශරීරයෙන් එළියට යද්දි ඔබ ඒ ටයිම් ලයින් එකෙන් එළියට යනවා. ඒ කියන්නේ ඔබ කාලයට අයත් වෙන්නේ නැහැ. දැන් අපි අපේ ශරීර කාලයට අයත්, කාලයට යටත්. රයිට්? ඒ නිසා කාලය සමග අපේ ශරීරවල වෙනස්කම් ඇති වෙනවා.
මිනිස්සු වයසට යනවා නේද? හැමදාම තරුණ කාලයක් තියෙන්නේ වයසට යනවා. ඒ වගේ කාලයත් එක්ක අපි කාලයට යටත් නිසා. දැන් දෙවියන් වහන්සේ මේ ලෝකේ හැම දෙයක්ම කාලයට යටත් කරලා තමයි තියෙන්නේ. ඒතර කාලයත් එක්ක ඒවා ජීර්ණ වෙනවා. අන්න ඒ වගේ දේවල් සිදු වෙන මිනිස්සුත් ඒ වගේ මැරිලා යනවා. ඊට පොළවේ පසට හැරෙනවා. මේ පොළවේ මේ පෘථුවිය මත තියෙන හැම දෙයක්ම කාලයට යටත්. කාලයත් එක්ක නැති වෙලා යනවා. මේ අහස පොළවත් නැති වෙනවා කියලා ලියලා තිබෙනවා. නමුත් දන්නවද දෙවියන් වහන්සේගේ ජීවනය ඔබට මට දීලා තියෙනවා. දෙවියන් වහන්සේ කියන්නේ කාලයට යටත් කෙනෙක් නෙවෙයි. ඒ නිසායි උන්වහන්සේට කියන්නේ උන්වහන්සේ සදාකාලිකයි. ආමෙන්. උන්වහන්සේට මේ අවුරුදු 1000ක් අපිට අවුරුදු 1000ක් දෙවියන් වහන්සේට එක දවසක් වගේ. එහෙම තමයි බයිබලයේ කියන්නේ. ඒක සාමාන්‍යයෙන් නිකන් උදාහරණයක් විතරයි. අපි දන්නේ අවුරුදු කීයක්ද අපිට අවුරුදු කීයක් උන්වහන්සේට එක දවසක්ද කියලා. ඒ නිසා උන්වහන්සේ කාලයට අයිති නැහැ. උන්වහන්සේ කාලයට යහින් ක්‍රියා කරන දෙවි කෙනෙක්. උන්වහන්සේ සදාකාලිකයි. දැන් දෙවියන් වහන්සේ ඒ ජීවනය දෙවියන් වහන්සේ තුල තිබුණු ජීවනය ඒ ආත්මය අපට දීලා අපවත් ඒ කාලයට අයිති නැතිවල අයවලුන් හැටියට පත් කරලා ඉවරයි. ආමෙන්. එමන ඔබ අපි අයි වයසට යන්නේ කියලා. ඒකට හේතුව අපි පොළවේ ඉන්න හින්දා අපේ මාංශය කාලයට යටත්. ඒ නිසා මාංශය ඇතුලේ අපි හිටියට අප තුල තිබෙනවා කාලයට අයත් නැති දෙයක්. ඒ තමයි අප තුල තිබෙන ආත්මය. ඒක මේ ශරීරයෙන් එළියට යන විට ඒක සදාකාලික. ඒ කියන්නේ කාලයට අයිති නැහැ. ඒ කියන්නේ වයසට යන්නේ නැහැ. ඒක කාලයට අයත් වෙන්නේ නැති නිසා. ඒ ටයිම් ලයින් එකෙන් එළියට යනවා. ඒ විට අපි සදාකාලිකයි. රයිට්? ඒ නිසා දෙවියන් වහන්සේ ඔබව මාව කැඳවලා තිබෙන්නේ අන්නේ සදාකාලික ජීවනයටයි. දැන් ඒක ඔබ තුල මා තුල තිබෙනවා. ආමෙන්. එහෙනම් මේ පොළවේ ඔබම නැතන් කිතුණුවා කියන කෙනා මේ පොළවේ අන් හැමෝටම වඩා පුදුම ආශිර්වාදයක් තුල ජීවත් වෙන මිනිසෙක්. දැන් අපේ මිනිස්සුන්ට ඕක කීවට ඔළුවට යන්නේ නැත්තේ ඇයි? ආශිර්වාදය කියන එක අපි මයින්නේ මේ අපි නෙමෙයි. මම ඒකට කැමති නැහැ. මේ පොළවේ සමහර කිතුණු මනින්නේ ආශිර්වාදය කියන එක මොනවත් එක්කද? මුදල් එක්ක. මුදල් එක්ක. ඒගොල්ලෝට සල්ලි දිනුනොත් තමයි කියන්නේ අපි ආශිර්වාදය තුල ඉන්නවා. මුදල් නැත්තම් කියනවා ආශිර්වාදයක් තුල අපි නැහැ කියලා. එතකොට මුදල් එක්ක තමයි මිනිස්සු පොළවේ ආශිර්වාදයේ මනින්නේ. ඕක කිතුනොත් සමහර කරනවා ලෝකෙ මිනිස්සු බහුලත්වෙන්ම කරනවා. දැන් මේ පහුගිය දවස්වල එක්කෙනෙක් කිව්වා පාස්ටර් මගේ දුවට මේ විවාහයක් කතා කරලා තිබුණා. ඒ කාලේ ඒගොල්ලෝ ටිකක් මිල මුදල් තියෙන කට්ටිය මේ ඒ වුණාට මේ අපේ දුව හිතවත්කමක් ඇති කරන් තිබුණා. ඉතින් මේක දෙමාපියෝ දැනගත්තාම ඒගොල්ලෝ අකමැති වුණා. හේතුව අපට සල්ලි තිබුණේ නැහැ. ඉතින් ඒගොල්ලෝ අපි ටිකක් අර පොෂ් නැහැ කියලා අපේ දුවට බෑ කියලා කිව්වා. කාලය ගියා. මේගොල්ලන්ට ටිකක් දොරටු මාවත් උදා වුණාලු. ඉතින් හොඳට දැන් මේගොල්ලොට මිල මුදල් එහෙම තියෙනවා හොඳට දැන්. හොඳ මට්ටමක ඉන්නවා. දැන් නැවතත් අර ප්‍රොපෝසල් එක ඇවිල්ලා තියෙනවලු. ඉතින් මම ඇහුවයි නෑ දැන් අපිට සල්ලි තියෙනවනේ පාස්ටර්. හරිද? එතකොට මේ ඔබට පැහැදිලිද? එතකොට මිනිස්සු සම්පූර්ණම ආශිර්වාදයේ මයින්නේ මොනවගෙන්ද? මුදල් වලින්. මුදල් වලින් සල්ලි වලින්. සල්ලි තියෙනවා නම් කියනවා අපි බ්ලෙසින් එකේ ඉන්නවා කියලා. මම කියනවා නෑ. ඒක කාලයට යටත් බ්ලෙසින් එකක්. ආශිර්වාදයක්. හැබැයි කාලයට අයිති නොවන ආශිර්වාදයක් අප තුල තියෙනවා. ඒ තමයි සදාතනික ජීවනය. ආමෙන්. ඒ නිසා මම කියන්නේ කිතුණුවා කියන කෙනා ඔබට ආර්ථිකව මුකුත් නැතත් ඔබ සම්බෝලයි බතුයි කයවත් අද සම්බෝලයි බතුයි කන්නේ ටිකක් හරි තියෙනවා මං හිතන්නේ. හරිද? මොකද පොලුත් ගණන් හාලුත් ගණන් හින්දා. මේ අපි ආශිර්වාදලත් හරිද निराහාරව හිටියත් අපි ආශිර්වාදලත් දන්නවද අපි තුල තිබෙනවා ගැජට් එකක් අප තුල තිබෙනවා දෙයක් අප තුල තිබෙනවා දෙවන සුදුණු ආත්මය නව ජීවනයේ ආත්මය නව මැවිල්ලේ මිනිසයා ඔහු කාලයට අයිති වෙන්නේ නැත. ආමෙන්. අපි සදාකාලිකයි. හලෙලූයා. ඔබට සතුටුයිද මේ උදෑසන? එහෙනම් ආමෙන් කියලා කියන්න. හලෙලූයා. ඔබ සතුටින් ඉන්න. ඇයි ඔබ තුල ජීවත් වෙන සදාකාලික කෙනෙක්. ඔබ සදාකාලිකයි. ආමෙන්. ගෙදර අය ළඟ ඉන්නවා නම් නැත්තම් මෙතන ඉන්න අයට කියන්න ඔබ සදාකාලික කෙනෙක්. ආමෙන්. ඒ නිසා මේ සදාතනික ජීවනය අපි ලැබූ අය හැටියට අපි ඉදිරියට යන විට දැන් ඕකට එදිරිවාදියෙක් ඉන්නවනේ විරුද්ධකාරයෙක් ඉන්නවනේ නේද? ඔහු යක්ෂයා. ඉතින් ඔහුගේ උත්සාහය තමයි අප තුල තිබෙන මේ ජීවනය නැති කරන්න. අප තුල තියෙන මේ සදාකාලිකත්වය නැති කරන්න. මොකද සාතන්ට ඒක නැති වෙලා ගියා. ඒ නිසා ඔහු ඊර්ෂ්‍යයි. ඔහු වෛරයි දෙවනෝසගේ මැවිල්ලත් එක්ක. ඒ නිසා ඔහුගේ මුළු උත්සාහය මොකද්ද? මේ දෙවියන් වහන්සේගේ දරුවන් තුල තිබෙන
සදාතනික ජීවනය නැති කරන්න. වෙන මොකුත් නෙමෙයි. සතුරාගේ අවසාන ඉලක්කය. අවසාන ඉලක්කය ඔබේ සදාතනික ජීවනය නැති කරන එක. ඒකට තමයි ප්‍රාථමික පරීක්ෂාවල් වල ඉඳලා ප්‍රාථමික පීඩාවල් වල ඉඳලා ඒවා ටික ඇවිල්ලා අවසානයේ මිනිස්සු දෙවියන් වහන්සේව අතහැරලා යන තැනට පරීක්ෂාවල් එන්නේ. ඉතින් ඒ නිසා ඔබට දේවල් එන විට ඔබ මෙවුවා දේශ බලන්න ඔබ තුල තිබෙන සදාතනික ජීවනය නැති කරන්නටද මේවා පැමිණෙන්නේ. ඔබ අවදීන් ඉන්නට අවශ්‍යයි. සමහර දේවල් වල අවසානය ඔබව දෙවියන් වහන්සේගෙන් පැත්තකට දාන එක. දන්නවද ආදම් ඒවට නැත ඒවා වෙතට ඇවිල්ලා යක්ෂයා කිව්වේ ලොකු රැවටීමක්. ඔබ මේ ගැන අහලා තියෙනවා. ඉතින් ඔහුට අවශ්‍ය වුණේ ඒවව ලස්සන කරන්න නෙවෙයි. ඔහුට අවශ්‍ය වුණේ ඒවා දේවත්වයට ගේන්න නෙවෙයි. ඔහුට අවශ්‍ය වුණේ ඈ තුල තිබෙන සදාතනික ජීවනය නැති කරන්න. ඒක තමයි අදත් සතුරාගේ අභිප්‍රාය. ඒ නිසා සතුරා ඇවිල්ලා කිව්වේ ඒක ලස්සනයි. ඔබ සමාවෙන්න ඔබ ලස්සන වෙයි. ඔබ අලංකාර වෙනවා. ඔබට නුවණ ලැබෙනවා. ඔබ දෙවියන් වහන්සේ වගේ වෙනවා. මේකෙන් කන්න. එතකොට මේ ප්‍රකාශය සතුරා ඒවට ප්‍රකාශ කරද්දී සතුරාගේ මානසිකත්වය තුළ සතුරාගේ මනස ඇතුළේ තිබුණේ ඈ ලස්සන වීම නෙවෙයි. ඈ දෙවියෝ වෙන එක නෙවෙයි. දෙවියෝ වගේ වෙන එක නෙවෙයි. සතුරා තුළ තිබුණ අභිප්‍රාය තමයි ඈ තුළ තිබෙන ජීවනය නැති කිරීම. මෙන්න මේ දේ තමයි අදටත් ගලාගෙන පැමිණෙන්නේ. ඔබට පැහැදිලිද මම කියන එක? ආමෙන්. දෙවියන් වහන්සේ ඔබට ඇතුළට දුන්නු ඒ ජීවනය ඒක හරිම ප්‍රබල දෙයක්. හරිම ප්‍රබලයි. මේ ලෝකේ කිසි දෙයකට ඒක දෙවෙනි වෙන්නේ නැහැ. ඉතින් ඒ සතුරාගේ අවසාන ඉලක්කය දැන් මේ පහුගිය කාලේ සමහර අය සේවයට ඇවිල්ලා ඔවුන්ට පොඩි පසුබටකම් එන විට අපි ඔවුන්ව දැනුවත් කළා. ඒක කරන්න එපා පුතා, මේ විදිහට හැසිරෙන්න, මේ විදිහට හැසිරෙන්න. නමුත් සමහර අය ඒවට කීකරු වුණේ නැහැ. සමහරු ගියා. ගිහිල්ලා නෑ මම එනවා දෙවියන් වහන්සේගේ සේවයට කිව්වා. පැත්තකට ගිහිල්ලා. අර මොකද්ද වඳුරට කෙසෙල් ගෙඩියක් දුන්නා වගේ මේ දේව සේවයට එන්න කැමති නම් පොඩ්ඩක් මේක තියාගන්න කියලා. හරිද? සමහර එහෙම ගිහිල්ලා අවසානයේ අපි කතා කළාන පාස්ටර් මං මේ පොඩි ජොබ් එකක් කරලා පාර්ට් ටයිම් සේවය කරාට කමක් නැද්ද කියලා. ඒතර කොහොමද මේ දේ කරන්නේ? ඒක කරන්න බෑ. මොන පාර්ට් ටයිම්ද? අද ජොබ් වලට ගිහපම ඉරිදත් වැඩ මිනිස්සු. රෑ වෙනකනුත් වැඩ. ඉතින් මං එයාගෙන් ඇහුවා එහෙම කරොත් ඔයා මොනවද කරන්න යන්නේ කියලා. ඒක තමයි නේද පාස්ටර්. මං කිව්වා කැඳවීමට කීකරු වෙන්න. දැන් එහෙම අකීකරු වුණොත් අවසානයේ නැති වෙලා යන්නේ සදාතනික ජීවනය. ඉතින් මිනිස්සුන්ට මේ ගැන අවදිවීමක් නැහැ. මිනිස්සුන්ට මේ ගැන අවබෝධයක් නැහැ. ගොඩක් වෙලාවට මේ ලෞකික කාරණා නිසා සමහරට විවාහයෙන් හින්දා සමහරට රස්සාවෙන් හින්දා හරිද සමහරට අම්මා තාත්තා සතුටු ගන්න ඕනේ. එක දේවල් නිසා දෙවියන් වහන්සේ Taman එක්ක තබා තියාගෙන ඉන්න සැලැස්මෙන් මිනිස්සු එළියට යනවා. මේක හරි දුකයි. මේක හරි වේදනාත්මකයි. මොකද අපි ලබලා තිබෙන මේ ජීවනය ඒක මට කියන්න තේරෙන්නෙත් නැහැ. හරිද? නමුත් අපි යම් එලිදරව්වක් ඇතුව ඉන්නට ඕනේ. ඒක මේ ලෝකේ ප්‍රබලම දෙයක්. එච්චරයි මට කියන්න තියෙන්නේ. ආමෙන්. දැන් ඇමරිකාවේ ජනාධිපති වෙන්න හැමෝම ආසයි. හරිද? ලෝකේ ප්‍රබල රටක් ඉඳන්. ඒ දූරයක් තියෙන්නේ මම හිතන අවුරුදු 5ක් 6ක් විතරයි නේද? එච්චරත් නෑ වගේ. මට හරියට දන්නේ නැහැ ඒක කාලේ කොච්චරද කියලා. කොහොම හරි ඒකත් අවසන් වෙනවා. හරිද? ඉතින් මේ ඊට වඩා නේද මට මේක සම කරන්න දෙයක් නැහැ. මොකද ඒ වගේ එකක් තියෙන හින්දා. සම කරන්න වෙන දෙයක් නැහැ. සදාකාලික ජීවනය මේ ලෝකේ කිසිවකට සම කරන්න නොහැකිය. ඒක අසම සමයි. ආමෙන්. දැන් දෙවියන් වහන්සේව සමාන කරන්න වෙන කෙනෙක් නැහැ නේ අපිට. ඒ වගේ තමයි සදාතනික ජීවනය සමාන කරන්න වෙන දෙයක් නැහැ. මොකද එකක් තියෙන එකක් ඒක දෙයක්. ඉතින් අන්න ඒ දේ තමයි ඔබ මා ලබලා තිබෙන්නේ. ඉතින් ඒ ජීවනයත් එක්ක තමයි අපි මේ ගමන් කරගෙන යන්නේ. ඉතින් මේ ලෝකයේ දේවල් වලට අන්න ඒ දේ නැති කරගන්නට එපා. ඒක වෙනවා නම් ඔබ අන්ධයි. ඔබට අන්ධකමක් ඇවිල්ලා තිබෙනවා. ඉතින් අන්ධනම් කරන්න දෙයක් නැහැ නේ. අන්ධයා අන්ධකමක් ආවට පස්සේ අඳුරේ අතපත ගාගෙන යනවා වගේ තමයි අන්ධ වූ කෙනෙක් පාර යන්නේ. අපි දන්නවා අර පොඩි කෝටුවක් අරගෙන යට හරි පැහැදිලිකමක් නැහැ. ඉතින් ගොඩක් බාධා ප්‍රශ්න වලට පත් වෙනවා. ඉතින් ඒ වගේ වෙනවා ඔබ අන්ධ වුණොත්. ඒ නිසා සදාතනික ජීවනය ඔබ තුල තිබෙන ජීවනය අහිමි කර නොගන්නා පිණිස ඔබ අවදිමත්ව ජීවත් වෙන්නට අවශ්‍යයි. ආමෙන්. ඒ නිසා අපි පුද්ගලයන් හැටියට, කිතුණුවන් හැටියට අපි තනි පුද්ගලයන්. රයිට්? අපිට දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවයක් තියෙනවා. ඉතින් මේ පුද්ගලිකව අපි දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවයේ ගමන යද්දී මොන වගේ දේවල් වලට අපි පත් වෙනවද? අපි කොහොමද මේක ජය ගන්නෙ?
අන්න ඒ දේ අපි පොඩි උදාහරණයකින් බලන්නට යනවා දවසේ. ඒ තමයි පේදුරුතුමාගේ චරිතය හරහා. හරිද? අපි දන්නවා ඔහු ප්‍රබල චරිතයක්. ඒ වගේම අනිත් ගෝලයන්ගේ වෙනස්ම වූ කෙනෙක්. ඔහු සදාතනික ජීවනය ගැන අවබෝධයකින් හිටියා. නමුත් ඔහු සමහර අවස්ථාවල් වල උන්වහන්සේව දාලා යනවා. ඉතින් මෙන්න මේ වගේ ඇදහිල්ලේ ක්‍රියාවන්, ඒ වගේම ක්‍රිස්තුස් වහන්සේ දැක්වූ ආදරය, ඒ වගේම ක්‍රිස්තුස් වහන්සේව ප්‍රතික්ෂේප කිරීම, ඒ වගේම ඇදහිල්ල එපා කිරීම, නැවතත් උන්වහන්සේගේ කැඳවීම ලැබීම, මේ වගේ වැටීම් නැකිටීම් ඔස්සේ දෙවියන් වහන්සේගේ කැඳවීමේ ස්ථානයට ඇතුළු වුණු මිනිසෙක් තමයි පේදුරු. ආමේන්. ඉතින් මේ චරිතය ගැන මම අධ්‍යයනය කරද්දී, මෙනෙහි කරද්දී ගෝලයන් අතරින් අපිට ගැළපෙනම ගෝලෙක් කියලා මට හිතුණා පේදුරුතුමාගේ ජීවිතේ. ඒකට හේතුව අපිටත් බොහෝ අවස්ථාවල් වල වැටීම් නැකිටීම් ඇවිල්ලා තිබෙනවා. අපි මේ ඊගහක් වගේ ඇදහිල්ල ජීවිතේ යන්නේ නැහැ. හරිද? ඒ කවුරු හරි එහෙම කියනවා නම් එයා තාම ලාබාල ඇදහිල්ලවන්තයෙක් වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් අවුරුදු 20ක් විතර වගේ ඔබේ ඇදහිල්ල පරණ වෙද්දි, ඇදහිල්ල පරණ වෙනවා කියන්නේ නිකන් මේ අර මොකක් හරි භාණ්ඩයක් පරණ වෙන කතාවක් නෙමෙයි මං කියන්නේ. ඔබ ඇදහිලි ජීවිතේ අවුරුදු 20ක් විතර ගමනක් ඇවිල්ලා තියෙනවා නම් ඔබට දැනේවි මේ වැටීම් නැකිටීම් කියන්නේ මොනවද කියලා. හරිද? එහෙම නැත්නම් මේ අවුරුදු 6ක් 7ක් 5ක් 6ක් ගැලවීම ලැබලා කියන ඉන්න කෙනෙකුට මේ කියන කතාව තේරෙන්නේ නැහැ. ඒකට දීර්ඝ කාලිනේ යන්නට ඕනේ. ඉතින් පේදුරුතුමා අවුරුදු 3ක් ඇතුළත අපි කිතුණු ඇදහිල්ලේ අවුරුදු 70ක් 80ක් හරි යන ගමනක් පේදුරුතුමා අවුරුදු 3ක් ඇතුළෙන් අපිට පෙන්වලා දීලා තියෙනවා. ආමේන්. හරිද? අවුරුදු 3යි ඔහුට මේ හැම සිදුවීමක් වුණේ. ඒ අවුරුදු 3න් පස්සේ මොහු වෙනස්ම මිනිසෙක් වුණා. ආමේන්. ඉතින් මේ චරිතය අපිට කතා කරනවා අපේ ජීවිතේ ගොඩක් දේවල් සම්බන්ධව. ඉතින් අපි කාලෙත් එක්ක බලමු සමහර කාරණා කීපයක්. අපි දකිනවා ලූක් පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි වගන්තියෙන් දෙවියන් වහන්සේගේ කැඳවීම ඔහු ලබනවා. දෙවියන් වහන්සේට යේසුස් වහන්සේ ඔහුව කැඳව ගන්නවා. ඉතින් මේ ලූක් 5:4 ඒ වගන්තිය අපි කියවමු. ඉතින් අපි බලනවා එතන මේ කැඳවීම මොහු ලබන්නේ ඔහුගේ වෘත්තීය සම්බන්ධව ඊ타ත්ම අසීරු ස්ථානයකට පත් වෙලා ඉන්නා වූ අවස්ථාවේදී. ඉතින් ලූක් 5 වෙනි පරිච්ඡේදයේ අපි මුල ඉඳලම බලමු. තවද උන්වහන්සේ ගෙන්නසරෙත් නම් විල ළඟ සිටියේදී සමූහය දෙවියන් වහන්සේගේ වචනය අසමින් උන්වහන්සේට තෙරපීගෙන සිටියෝය. විල ළඟ ඔරු දෙකක් තිබෙනවා උන්වහන්සේ දුටුසේක. මසුන් අල්ලන්නෝ ඒ වයින් බැස තමුන්ගේ දැල් සෝදමින් සිටියෝය. උන්වහන්සේ ඒ ඔරු වලින් එකක් වන සීමොන්ගේ ඔරුවට නැගී ගොඩින් ටිකක් ඈත් කරන්ට ඔහුගෙන් ඉල්ලා ඔරුවෙහි වැඩ හිඳගෙන සමූහයන්ට ඉගැන්වූසේක. උන්වහන්සේ කතා කොට නිම වූ කල ගැඹුරට ගොස් මසුන් අල්ලන්ට දැල් හෙලන්නේයි සීමොන්ට කීසේක. සීමොන් උත්තර දෙමින් ස්වාමීනි අපි මුළු රාත්‍රියේහිම වෙහෙස වීමුව. නමුත් මොකවත් ඇල්ලුවේ නැත. එහෙත් ඔබගේ වචනය නිසා දැල් හෙළමි කීවේය. ඔවුන් එසේ කළ විට මසුන් මහත් රාශියක් අසුවිය. ඔවුන්ගේ දැල් ඉරෙන්ට පටන් ගත්තේය. ඇවිත් තමුන්ට උපකාර කරන්නට අනික් ඔරුවෙහි සිටි හවුල්කාරයන්ට ඔහු සංඥා කළෝය. ඔහු ආකල්හි ගිලෙන තරමට ඔරු දෙකම පුරවා ගත්තෝය. සීමොන් පේත්‍රස් ඒ දැක යේසුස් වහන්සේගේ දන ළඟ වැටි ස්වාමිනී මා වෙතින් ගිය මැනව මම පෞකාර මිනිසෙකයි කීවේය. මක්නිසාද ඔහු සහ ඔහු සමග සිටි සියල්ලෝ තමුන් ඇල්ලූ මසුන් රාශිය දැක විස්මිත වූවෝය. සීමොන්ගේ හවුල්කාරය වූ සෙබදීගේ පුත්‍ර වූ යාකොබ්ද යොහන්ද එසේම විස්මිත වූවෝය. යේසුස් වහන්සේ බය නොවන්න මෙතෙන් පටන් නුඹ මනුෂ්‍යයන් අල්ලනවා ඇතැයි සීමොන්ට කීසේක. ඔහු තමුන්ගේ ඔරුව ගොඩට ඇද සියල්ල අත්හැර උන්වහන්සේ අනුව ගියෝය. ඔබට පැහැදිලි මේ සීමොන් පේත්‍රස් කැඳවීම ලබන ස්ථානය. හරිද? මෙතන ඔවුන් පුදුම වෙනවා. ඒකට හේතුව තමයි මොවුන් දීවරයෝ. ගලිලේ මුහුදේ මේ දීවර කර්මාන්තයේ නියැලුණු අය. ඔවුන් එක දවසක් උදෑසන
මේ රාත්‍රියේ නිමුද යන්නේ නේද ගිහිල්ලා උදේ බෝට්ටු ආවා මේ වෙරළයිනේ පාක් කරලා තිබුණා ඔක්කොම දැල් ටික අහුරමින් හිටියා ඒ වෙලාවේ යේසුස් වහන්සේ එතෙන් ඇවිල්ලා වචනේ උගන්වන්න ගන්නවා ඉතින් මේගොල්ලෝ මේ මෙතන කියනවා ඔවුන් මොනවත් අල්ලලා නැහැ ඒ කියන්නේ මුළු රාත්‍රියම බෙහෙසලා මොනවත් ඇල්ලුවේ නැහැ ඒ කියන්නේ හල් මැස්සෙක්වත් උන්ට හම්බෙලා නැහැ හරිද කිසිවක් නැතුව ඔවුන් හිස් ස්වභාවයක තමයි එදා උදෑසන සිටියේ ඒ හිස් ස්වභාවය තිබුණු උදෑසන ඒ හිස් ස්වභාවය නැති කරන්න පුළුවන් කෙනෙක් එතෙන්ට ආවා. ඒ තමයි යේසුස් වහන්සේ. ආමෙන්. ආමෙන්. ඉතින් ඔබේ ජීවිතේ කොහොමද? ඒක හිස්ද? පාළුයිද? දන දෙක ඒක වෙනස් කරන්න පුළුවන් කෙනෙක් ඔබ මා මැදේ මේ උදෑසන ඉන්නවා. ආමෙන්. හලෙලූයා. උන්වහන්සේට පුළුවන් නේද? ඉතින් ගලීලේ මුහුදේ මාළු හිටියා. පේදුරු ගාව දැල් තිබුණා. නමුත් මොනවද උනේ? උන් මුකුත් ඇල්ලුවේ නැහැ. එතකොට මාළු අල්ලන්න බැරි වුණු දේ මම පොඩ්ඩක් ඒ ගැන කතා කරලා ඉස්සරහට යන්නම් මාළු අල්ලන්න බැරි වුණේ ඇයි පේදුරුගේ දැල ඉරලා තිබ්බ හින්දාද ගලිලේ මුහුදේ මාළු නැති හින්දාද මේ දෙකම නෙවෙයි සමහරුන්ට ආර්ථික ප්‍රශ්න එනකොට ජනාධිපතිට බයිනවා හරිද නෑ ඇත්ත රටේ යම් කිසි අර්බුදකාරී තත්ත්වයක් තිබෙනවා හැබැයි මම කියනවා අපි දෙවියන් වහන්සේගේ දරුවෝ කියලා ආමෙන් එයාට මාවත් තියෙනවා ආමෙන්. එතකොට මං අහන්නේ ඒකයි. පේදුරුට මාළු අල්ලන්න පේදුරුගේ දැලේ මාළු හිටියේ නැත්තේ උදෑසන දැල ඉරිලා තිබ්බේ හින්දාද? පේදුරු අදක්ෂ කෙනෙක් හින්දාද? නැත්නම් මුහුදේ මාළු නැද්ද? ඔය මොකක් හරි දෙයක් වෙන්න එපා. හැබැයි මෙතන අපි දකිනවා ඒ කිසිම දෙයක් නෙවෙයි. හේතුව එතෙන්ට ආශිර්වාදේ නැති හින්දා. ආමෙන්. එතන යේසුස් වහන්සේ හිටපු නැති හින්දා. ඒ රාත්‍රියේ යේසුස් වහන්සේ දෙන්නට ආවේ නැහැ උදෑසන ආවේ. එතකොට ගොඩක් වෙලාවට මිනිස්යන්ගේ ජීවිතේ නිෂ්ඵලකම හිස්කම අත්දකින්නේ හරිද? දේවල් සාර්ථක වෙන්නේ නැත්තේ ඔබේ අදක්ෂකම නිසා නෙවෙයි. නැත්තම් ඔබට කරන්න දේවල් මේ පොළවේ නැතිකම නිසා නෙවෙයි. සමහරු අපිව හම්බුනම කියලා අනේ පාස්ටර් මට තේරෙන්නේ නැහැ මොනවා කරන්නද කියලා පිස්සු හැදිලා වගේ දැන් තියෙන්නේ කිසි දෙයක් නැහැනේ කරන්න කියලා කියනවා. ඒතර පේදුරු කියවනම් මේ එක මාළු එකක් හම්බුන්නේ මේ බලන්නකො මේ ගලිලේ මාළු මුහුදේ මාළු නැහැ කියලා. ඒක හරි වැරදි. ප්‍රශ්නේ මේ මාළු අල්ලන්නන් සමග යේසුස් වහන්සේගේ සම්බන්ධතාවයක් තිබුණේ නැහැ. හරිද? යේසුස් වහන්සේ ඔවුන් ළඟට එන විට තමයි උන්වහන්සේගේ වචනය අනුව තමයි ඒ දේ සිදු වෙන්නට පටන් අරගත්තේ. දැන් උන්වහන්සේ ඇවිල්ලා කියනවා පොඩ්ඩක් ගැඹුරට ගිහිල්ලා දැල දාන්න. ඉතින් මේගොල්ලෝ කියන ගැඹුර තමයි එළි වෙනකන් දැල් දැම්මේ ස්වාමිනී හලෝ කියලා කියන්න දී සමහරට හිත යටින්. හරිද? මොනවත් ඇල්ලුවේ නැහැ. හැබැයි ඔබ කියන හින්දා අපි දාලා බලන්නම්. ඉතින් එතනදී දැල් ඉරෙන්න තරම් මේ දීවරයෝ විස්මිත වෙන්න මාළු හම්බුණා. දැන් අපි ගිහිල්ලා දැලක් බලද්දි වව් මාළු ගොඩනේ කියලා කියයි දීවරයෝ කියයි වැඩක් නැහැ පුතා අද මෙච්චරයි හම්බුනේ කියලා. ඒතර අපි විශ්මිත වෙන දෙයට දීවරයෝ විශ්මිත වෙන්නේ නැහැ. මොකද ඔවුන් ඒ වෘත්තිය දන්න හින්දා. හැබැයි ඒ පරිණත දීවරයෝන්ගේ ඇස් දෙක උඩ යන්න තරම් මාළු හම්බුණා කියලා කියන්නේ ඒක ප්‍රාතිහාර්යයක්. ආමෙන්. ඒක ප්‍රාතිහාර්යයක්. මොකද උන් ඒ ගැන අත්දැකීමක් තියෙන මිනිස්සු හින්දා. ඉතින් මේගොල්ලන් කියනවා ස්වාමීන් වහන්සේගේ වචනින්ද අපි දැලා දානවා. ඒතකොට එළි වෙනකම් මුහුද පීරපු මිනිස්සුන්ට මාළු හම්බුනේ නැති අයට මේ ළඟ එහා පැත්තේම ලොකු මාළු රංචුවක් ඇවිල්ලා අහුවෙන්නේ. ඇයි? ස්වාමීන් වහන්සේගේ වචනේ නිසා. ආමෙන්. හලෙලූයා. ස්වාමීන් වහන්සේගේ වචනය නේද මන් දන්නේ ඒ වෙලාවේ මුහුදේ හිටපු මාළු වර්ග මොනවද කියලා. අපි කියමු අපේ මුහුදේ ඉන්න මාළු නේද තෝරු මෝරු නේද තලපත්ද කෙලවල්ලාද නේද ඔක්කොටම ස්වාමීන් වහන්සේගේ හඬ පැමුණුණා. ආමෙන්. හරිද? තෝර වටිනා මාළු වර්ග නේද තෝර තලපත් ඒව මේව නේද ඒගොල්ලන්ට ඔක්කොම දෙවියන් වහන්සේගේ වචනේ ගිහිල්ලා ඒගොල්ලෝ කතා කරන්නේ නැති පුතාලා එන්න දුවලා එන්න අපි ඔක්කොම යමු අර පේදුරුගේ දැලට කියලා. නේද? ඔක්කොමලා දුවගෙන ඇවිල්ලා දැලේ යමුණා. සමහර වෙලාවට දිවිහා ගන්න අරමුණින් හිටපු අයටත් හොඳ අවස්ථාවක් තිබුණා ඒක. නේද? ඔක්කොම ඇවිල්ලා පේදුරුගේ දැලේ යමුණා. ඉතින් හරි පුදුමයි ස්වාමීන් වහන්සේගේ වචනය නිදහස් වන විට කොහෙද හිටපු මාළු රංචුවක් ඇවිල්ලා අර දැලට ගොඩ වුණා. හරියට ට්‍රිප් එකක් යමු කියලා වගේ. ඉතින් ඒක උනේ කොහොමද? ස්වාමීන් වහන්සේගේ වචනය එතෙන්ද පැමිණෙන විටයි. ඉතින් මේ උදෑසන මම මේ කතාව යන අතරේ
ටිකක් මම අමතර කාරණාවකට ගියේ මේ ඔබ ධෛර්යමත් කරන්න කැමති ස්වාමීන් වහන්සේගේ වචනය ඔබේ ජීවිතේ පැමිණෙන විට ඔබේ දැල් පිරෙන්නට යනවා. ආමේන්. දැන් ඔබ හිග වෙලා ඉන්නවා නම් මුහුදේ මාළු නැති එකක් නෙවෙයි. ඔබේ දැලේ අවුලකුත් නෙවෙයි. ඔබේ අදක්ෂ කෙනෙකුත් නෙවෙයි ඔබ. සමහර අය ඉන්නවා සමහර වෘත්තීන් ගැන හරිම නිපුණතාවයක් තියන අය. හරිම පරිණතයි. ඔවුන්ට හරි දක්ෂකම් තියෙනවා. තමන්ගේ වෘත්තිය ගැන. හැබැයි වැඩ නැහැ. ඒකයි ප්‍රශ්නේ. වැඩ නැහැ. සමහර අයගේ ස්ථානවලට ගිහපුවාම හරි දක්ෂ කට්ටිය. මම දන්න අය ඉන්නවා සමහර දේවල් සම්බන්ධව ඒගොල්ලන් කියන අනේ පාස කිසි වැඩක් නැහැනේ. වැඩක් එන්නේ නැහැනේ. ඒ කියලා. එතකොට මේ ලංකාවේ ඒ සම්බන්ධ වැඩ නැතිකමද නෑ ඒක නෙවෙයි. එයාට එන්නේ නෑ. එතකොට එතන බ්ලෙසින් එක නැතිකම. හරිද? එතකොට එතන අනුග්‍රහය, ෆේවර් එක අනුග්‍රහය නැතිකම තමයි නිෂ්ඵලකමට හේතුව. ඉතින් එවිට ස්වාමීන් වහන්සේගේ වචනය ඔබ මත පැමිණෙන විට තමයි ඔබ සඵල වෙන්නට යන්නේ. ආමේන්. ඒ නිසා ඔබ දේව වචනයත් එක්ක ජීවත් වෙන්න. ඉතින් මේ ඔස්සේ අපි සමහර කාරණාවලු. ඉතින් අපි දකිනවා දැන් දීවරයෝගේ ඇස් උඩ යන තරමට මාළු හම්බ වුණා. ඒක හරි ආශ්චර්යමත් දෙයක්. ඉතින් එවිට පේදුරුට ඉන්න බෑ. එයාගේ ඇතුළ කතා කරන්න ගත්තා. එයාගේ ඇතුළ කතා කරන්න ගත්තා. මොකද පේදුරු අමුතු ජාතකයේ චරිතයක්. රයිට්? ඔහු පව් කරලා තියෙනවා. ඔහු සමහර වැරදි වැඩ කරලා තියෙනවා. ඉතින් ඔහුගේ ඇතුළ කතා කරන්න ගත්තා. මෙච්චර ලොකු ආශිර්වාදයක් ලබන්න තරම් මම නම් සුදුසු මිනිසෙක් නෙමෙයි. අනේ ස්වාමීනි මම පව්කාරයෙක්. යේසුස් වහන්සේ පාපය ගැන දේශනා කළේ නැහැ. උන්වහන්සේ කළේ ආශිර්වාද කරන එක. හැබැයි මේ ආශිර්වාදය ලබන විට ඒක ලබන මිනිසයාට ඇතුළාන්තරේ හදවතින් දොස් පැවරීමක් ආවා තමන්ට තමන් ගැන මේ වගේ දිව්‍යමය දෙයක් ලබන්න තරම් මම නම් සුදුසෙක් නෙමෙයි කියලා. අන්න ඒක තමයි මේ මිනිසයාගේ ඇතුළාන්තරේ දෙවියන් වහන්සේගේ කැඳවීමේ ස්ථානය. දන්නවද මේ හැරීම පසුතැවීම මේවා සාමාන්‍ය මිනිස්සුන්ට එනවා අඩුයි. ගොඩක් මනුෂ්‍යයන්ගේ ජීවිත තමන්ව ආරක්ෂා කරගෙන තමන්ව ගාඩ් කරගෙන තමන්ගේ වැරදි ගැන පසුතැවි වෙන්න බැරි චරිත තමයි අද මේ සමාජයේ තියෙන්නේ. හැබැයි මිනිස්සෙකුට දැනෙනවා නම් තමන්ගේ ජීවිතය ගැන අවබෝධයකට එන්න තමන්ගේ වැරදි තැන් තමන්ට පේන්න ගන්නවා නම් මම හිතනවා ඒක නියම තත්වයක්, හොඳ ක්වොලිටි එකක්, හොඳ තත්වයක්. අර මේ ඔය වාහනවල පාර්ට්ස් තියෙනකොට තියෙන්නේ නිකන් ලෝකල් පාර්ට්ස් තියෙනවා, ජෙනුවින් පාර්ට්ස් තියෙනවා නේද? ඒක කම්පැනි එක. අනේ වගේ මේ දෙවියන් වහන්සේ නේ මනුෂ්‍යව හැදුවේ නේද? දැන් මේ වෛරස් ඇතුළට ගිහිල්ලා අනම්මන විකෘති වෙලා නැතින මිනිසුන්. හැබැයි අර දෙවියන් වහන්සේ මැවූ මුල් ස්වභාවය තමයි මිනිසෙක් වැටුණත් තමන්ගේ වරද දැකලා ඒක පිළි අරගෙන ජීවිතයක් පරිවර්තනය වීම ඒක මිනිස්සෙක්ගෙන් දෙවියන් වහන්සේ වෙතට පෙන්නන හොඳ ක්වොලිටි එකක්, හොඳ තත්ත්වයක්. අද ගොඩක් වෙලාවට මිනිස්සුන්ගෙන් එළියට එන්නේ ආත්මාර්ථකාමී ස්වභාවයන්. හalleluya praise the lord නියමයි ස්වාමීනි මාළු දුන්නානේ thank you නේද? එහෙම නේද කියන්න ඕනේ පේදුරු. දැන් ඔබ ආශිර්වාදයක් ලැබුවාම මොනවද කියන්නේ? ස්වාමීනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. ඔබගේ ඇස් උඩ යන ආශිර්වාදයක් ඔබට හම්බුනොත් මොනවද කියන්නේ? hallelujah praise the lord. හැබැයි පේදුරු කිව්වේ මම පව්කාරයෙක් මගෙන් අහක් වෙලා යන්න. මොකක්ද මේ තත්වය? සමහරට ඔබ වරදක් කරලා තියෙන විටත් දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරත් ඔබ හිතන්නේ මොකද්ද? දෙවියන් වහන්සේ මගේ පව් ඉච්චර ගණන් ගත්තේ නැහැ. ඒකට මට ආශිර්වාද කරේ කියලා. ඒක උන්වහන්සේ ඔබට සිත් හැරෙන්න දෙන ටර්නින් පොයින්ට් එකක්. සමහරට ඔබ වැරදක් තුල ඉද්දි දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරනවා. ඔබ හිතන්න එපා දෙවියන් වහන්සේ මගේ වරද අයින් කරා මාව පිළිගත්තයි කියලා. ඒක නෙමෙයි. මේ පේදුරු වගේ වෙයිද කියලා උන්වහන්සේ බලනවා ඔබේ ජීවිතේ. නේද? සමහරලාට ඔබ යාඥා නොකලත් දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරලා ඇති. මම එහෙම අවස්ථා අත්දැකලා තියෙනවා. සමහර දේවල්ට යාඥා කරලා නැහැ. හැබැයි මේ ආශිර්වාදයක් ලැබිලා තියෙනවා. ඒ කියන්නේ හිතලවත් නැහැ. හැබැයි ඒ දේවල් හම්බෙලා තියෙනවා. එතකොට මම කියලා දෙන්නේ praise the lord කියලා. එහෙම තමයි අපේ ස්වභාවය. හැබැයි දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන ඊට වඩා ගැඹුරු ආත්මික ස්වභාවයක් අපෙන් එළියට එනවා. දැන් පේදුරු ඇස් උඩ යන ආශිර්වාදයක් ලැබුවා. ජීවිතේ කවදාවත් මෙහෙම මාළු හම්බෙලා නැහැ. දැන් ලිරණ තරමට. යොහාන් ළඟ හිටපු යාකොබ් යොහාන් ඒගොල්ලොත් පුදුම වුණා.
සෙට් එකම දීවරයෝ සෙට් එකම ඇස් උඩ ගියා. පුදුමයි. ඒ වෙලාවේ පේදුරු කෙලින්ම කකුල් දෙක ගාව වැටලා කිව්වා මම පව්කාරයෙක් මාව අතහැරලා යන්න කියලා. අපි කරන්නේ praise the Lord hallelujah ගීතිකාවක් කියලා නටනවා. ඉතින් අපි හිතනවා දෙවියන්වහන්සේ මාව පිළිගත්තා. ෂා මම පව් කළා මාව පිළිගත්තා. නෑ ඒක නෙමෙයි. ඔහු වෙනස් හදවතක් තිබුණු මිනිහෙක්. ඔහු කියනවා මේ වගේ දෙයක් ලබන්න මම සුදුසු නෑ. මම සුදුසු නෑ. සාමාන්‍ය මිනිහෙක් තුලින් එන්නේ නැති දෙයක් මේ එළියට එන්නේ. ඔහු තේරුම් ගන්නවා ඔහුගේ තත්ත්වය. මේ සමාජය උත්සාහ කරන්නේ වැරදි වහගෙන ජීවත් වෙන්න. ඒක තමයි මේ සමාජයේ ස්වභාවය. හැබැයි මේ මිනිස්යා තුලින් වැරදි එළියට එනවා. දේව අභිමුඛේවත් තබනවා. ඒක තමයි හොඳ දේ. උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ පව්කාරයෙක්ගෙන් ඒ දේ. අපි දන්නා දෙන්නෙක් දේවමාලිගාවේ යාඥා කරන්න ගියා. එක්කෙනෙක් කියනවා ස්වාමිනී මම මේ 10න් එක දෙනවා. මම දිලිඳුන්ට දෙනවා. මම සතියකට දේවතාවක් निराහරව ඉන්නවා. ස්වාමිනී මට ආශිර්වාද කරන්න කියලා. අනිත් පැත්තේ එක මිනිහෙක් හිටියලු නේද? ස්වර්ගෙ දිහා බලන්නේ නැතුව බිම බලාගෙන කෑ ගහගෙන පපුවට ගහගෙන අනේ ස්වාමිනී මම පව්කාරයෙක් මට කමා කළ මැනව. යේසුස් වහන්සේ අහනවා නේද උදාහරණයක් දීලා මේ දෙදෙනාගෙන් මේ යාඥාව මේ දෙදෙනාගේ යාඥාවෙන් කාගේ යාඥාවද ස්වර්ගය පිළිගන්න යන්නේ? අර ධර්මිෂ්ඨකම් ගැන කතා කරමින් කරපු යාඥාවද අනේ මම පව් කරුවෙක් කියන තැන ඉඳලා කරපු යාඥාවද? ඔබ දන්නව නේද කාගේ යාඥාවද පිළිගත්තේ කියලා? එතන උන්වහන්සේ බලාපොරොත්තු වෙන යටහත් පහත්කම. උන්වහන්සේ බලාපොරොත්තු වෙන බිඳුනා වූ ස්වභාවය, තලුණා වූ ස්වභාවය. උන්වහන්සේ ඉදිරියේ සත්‍යවාදී වීම. මෙන්න මේ ගුණාංග එක්ක තමයි යේසුස් වහන්සේ ජීවත් වන්නේ. තලුණා වූ යටහත් ආත්මයක් ඇති මිනිසයා සමග මම වාසය කරන්නේ මේ. ඒකයි උන්වහන්සේගේ පොරොන්දුව. උඩඟු අදහස් ඇති කෙනෙක් එක්ක මම ඉන්නවා කියලා කිව්වේ නැහැ. තලුණා වූ යටහත් ආත්මයක් ඇති මිනිසයාත් එක්ක මම ජීවත් වෙන්නට යනවා. ආමෙන්. දැන් පුදුම ආශිර්වාදයක් ලබන විට thank you Lord Jesus නියමයි අපි ආය දවසක එන්න මුහුදු වෙරළට අපි බාබකිව් එකක් දාමු කියලා ඒව කිව්වේ නෑ. මම පව් කරුවෙක් ස්වාමිනේ මාව අතාරලා යන්න. පේදුරු මෙහෙමයි කතා කරන්න අරගන්නේ. ඔව් කෑ ගහලා කියනවා. යේසුස් වහන්සේ ධන ළඟ වැටි යේසුස් වහන්සේගේ ධන ළඟ වැටි ස්වාමිනේ මාවතින් අහක් යන්න මම පව්කාර මිනිසෙක්. එතකොට උන්වහන්සේ විශාල ප්‍රතිහාරයක් කරන විට මොගේ හදවතට දැනුනේ ඔහුගේ ස්වභාවය. ඔහුගේ තත්ත්වය. අපි නිතරම අපේ සැබෑ ස්වභාවයත් එක්ක ජීවත් වෙන්න අවශ්‍යයි. ඒ සැබෑ ස්වභාවයට හරි කැමති උන්වහන්සේ අපි උන්වහන්සේ ඉදිරියේ අපේ සත්‍යවාදීකම ප්‍රකාශ කිරීමට උන්වහන්සේ ප්‍රිය වෙනවා. උන්වහන්සේ ප්‍රිය වෙනවා. ආමෙන්. හලෙලූයා. දැන් උන්වහන්සේ ඔහුට කතා කරලා කියනවා හරි ප්‍රශ්නයක් නැහැ. මෙතෙන් පටන් ඒ සංස්කරණ බය වෙන්න එපා. රයිට්? මෙතන ඉඳලා ඔබ මිනිස්සු වල්ලන්න යනවා. වෙනස් ආරක දෙයක් කියනවා. ඊට පස්සේ මේ විශාල මාළු ගොඩක් රාත්‍රියේ එක මාළුවෙක්වත් හම්බෙන්නේ නැතුව රස්තාවේ කිසි ප්‍රයෝජනයක් නැතුව හිටපු මිනිස්සුන්ට විශාල මාළු ගොඩක් හම්බ වුණාම දාලයයිද? දාලයයිද? කවදාවත් ඒක කරන්නේ නැහැ. හරි ස්වාමීනි මිනිස්සු ටික අල්ලන්න එන්නම් ඊට ඉස්සෙල්ලා මේ මාළු ටික විකුණ ගන්න ඕනේ. දැන් අල්ලපු මාළු ටික දෙනව නැත්නම් නරක වෙනවනේ ඩීපීස් තිබුණේ නැහැ නේ කාලේ නේද? මොනවා කරන්නද? කරවල වෙලන්න වෙන්නේ. ඉතින් උන්වහන්සේ ඔවුන්ට මේ කිව්වට පස්සේ ඔහු මොකද කරේ? තමන්ගේ ඔරු ගොඩට ඇදලා ඔක්කොම අතහැරලා සියල්ල අතහැරියා. කියන්නේ එතන හිටපු මාළු ටික අනම්මනම් ඔක්කොම අතහැරියා. බෝට්ටු බොරු ඔක්කොම අතහැරලා දමලා බයිබලයේ කියනවා උන්වහන්සේ අනුව ගියා. ආමෙන්. දැන් පේදුරු යනවා උන්වහන්සේ අනුව. ඔහුට අවබෝධ වුණා යමක්. ඔව් තෝරගත්තා ආශිර්වාදයට වඩා යේසුස් වහන්සේත් එක්ක ඉන්න එක හොඳයි කියලා. ආමෙන්. මෙන්න මේ දේ අද ඔබට අවශ්‍යයි.
අද මිනිස්සු ආශිර්වාදේ හොයාගෙන ගිහිල්ලා ඒක නැති වුණාම අනේ මන්ද මට එපා වෙලා තියෙන්නේ වැඩක් නැහැ මේ ඊයේ පෙරේද සමහර අය කතා කරලා මේ පොඩි ගැටලු ඉතින් හරිද ඒ දේවල් අනේ පාස්ටර් මේ එක ගැටලු වෙනවා මට නම් දැන් එපා වෙලා තියෙන්නේ කියලා කෝල් කරනවා හරිද ඉතින් මම බැලුවා කතා කරලා මේ පොඩි දේවල් ඉතින් ඔය පොඩි සෙමක් වැඩි වුණාම ආර්ථික පොඩ්ඩක් අඩු වුණාම හරි මේ පොඩි දේවල් වලට මේ ඇදහිල්ල එපා කරලා. ඒ කියන්නේ මිනිස්සු ජීවත් වන්නේ ආශිර්වාදය මට ඕනේ කියන තැන. හැබැයි පේදුරු ජීවත් උනේ මේ මාළු එපා මට. මට මේ හාස්කම කරපු කෙනා එක්ක ජීවත් වෙන්නට ඕනේ. මෙන්න මේ මානසික తত্ত্বය හොඳ දෙයක්. හරි වටින දෙයක්. ආමෙන්. යේසුස් වහන්සේව තෝරගත්තා මාළුව තෝරගන්නේ නැතුව. එතකොට දෙවියන් වහන්සේගේ කැඳවීම නැත්නම් යේසුස් වහන්සේ පේදුරුව මේ ස්ථානයේ අපි දකිනවා කැඳව ගන්නවා. දිග කතාවක් අපි ඉස්සරහට යමු. මේ කැඳවීම ඔහු ලබනවා. ඉතින් මෙතනදී ඔහුට විශාල භක්තියක් නැත්නම් ගෞරවයක් උන්වහන්සේත් එක්ක ඇති වෙනවා. ඒ වගේම ඔහු සිත් හැරීමකින් තමයි යේසුස් වහන්සේ වෙතට ආවේ. ඔහු පශ්චාත්තාප වුණා. ඔහුගේ தත්ත්වය තේරුම් අරගත්තා. ඉතින් මේක හොඳ දෙයක්. ඔහු අලුත් ආරම්භයක් ලැබුවා. අපි මේකට කියන්නේ ගැලවීම ලැබනවා කියලා. නේද? පව්කමාවේ යාඥාව සමග මිනිස්සෙක් යේසුස් වහන්සේ පිළි අරගත්තාම අපි කියනවා ගැලවීම ලැබනවා. ඊට පස්සේ තමයි බෞතිස්මය. ඒතර පේදුරුගේ ජීවිතයේ මේ මූලික කිතුණු ප්‍රතිපත්තිය අනුව තමයි ඔහු ඇතුල් වෙන්නේ යේසුස් වහන්සේ වෙතට. ඒකයි මම කිව්වේ මේ ගෝලයන්ගෙන් මේ අපොස්තලවරු 12 දෙනාගෙන් අපිට ගොඩක් සමීපතම අපේ කිතුණු ඇදහිල්ලට ගොඩක්ම සමීපතම චරිතයක් තමයි පේදුරුගේ චරිතය. ඉතින් අනිත් අයත් අපිට අදාළයි. හැබැයි මේ මොහුගේ ජීවිතය අර මූලික කිතුණු ප්‍රතිපත්ති එක්ක තමයි ඉස්සරහට එන්නේ. පශ්චාත්තාප වෙලා ස්වාමීන් වහන්සේ පිළි අරගෙන ගැලවීම තුලින් සේවය එහෙම යන්නේ. ඉතින් ඒ හරි ලස්සන ගමනක් ඒ ආරම්භයේ ඉඳලා මොහුට තිබෙනවා. ඉතින් ඊට පස්සේ මොනවද වෙන්නේ? මොහු තෝරගන්නවා යේසුස් වහන්සේව. මොහු ආශිර්වාදයේ දිහා බැලුවේ නැහැ. ඔව් බැලුවා ආශිර්වාදයට වඩා ආශිර්වාද කරන එක්කෙනත් එක්ක මම ජීවත් වෙනවා කියලා. ඒ නිසා හැම දෙයක්ම අතාරියා. හැම දෙයක්ම අතාරලා ඔහු ස්වාමීන් වහන්සේ අනුව යන්න පටන් අරගත්තා. ඉතින් අපි දන්නවා මේක මේ අහම්බයක් නෙවෙයි. මේක තමයි ඔහු මවන්නත් පෙර ඔහුත් එක්ක තිබුණු ප්ලෑන් එක. ආමෙන්. ඉතින් ඔහු හිස්සුනේ ඒ රාත්‍රියේ කිසිම මාළුවෙක් අහුුන්නේ නැත්තේ යේසුස් වහන්සේ උදෑසන එන්න නියමලා තිබුණා. ඒ නිසා රාත්‍රියේ මාළු ඔක්කොම රෙස්ට් එකක් අරගත්තා ගුහාවල් වලට ගිහලා හැංගිලා. ඔව් කවුරුත් එළියට ආවේ නැහැ. මොකද දෙවියන් වහන්සේ අනක්ව තිබුණා. ඒ නිසා සමහර ස්ථානවල ස්වාමීන් වහන්සේගේ ක්‍රියාකාරීත්වයන් අපේ ජීවිතවල ඇති කරන පිණිස සමහර ස්ථානවල බාධාවල් ඇති වෙනවා. දෙවියන් වහන්සේගේ සැලසුමට අපි අවතීර්ණ වෙන ස්ථානයන් අපේ ජීවිතේට පැමිණෙන විට දැන් මට මතක් වෙනවා මගේ කැඳවීම මම ඒ ලෙවල් කරද්දී ගියේ වෙනම පාරක. ඉතින් මම වෛද්‍යවරයෙක් වෙන්න ඕනේ විශ්වවිද්‍යාලයට යන්න ඕනේ. ඒ පාරේ තමයි ගමන් කළේ. හැබැයි ඒ ලෙවල් වලට ඇතුල් වෙලා මාස කිහිපයක් යනකොටම මගේ විභාගය තහනම් වෙනවා. ඉතින් ඒ පාරේ ගියන එක මගේ මාර්ගය. හැබැයි මේ හිස්භාවය මගේ ඉස්සරහට පැමුණුණා ඊට පස්සේ. ජීවිතේ නිෂ්ඵලකමක් අවුරුදු 2ක් විතර හිද්දී තමයි මම ගැලවීම ලබන්නේ. එතකොට මට දැන් තමයි තේරෙන්නේ අර පේදුරු ඒ රාත්‍රියේ හිස්සුණා වගේ මම ගියපු මාර්ගයේ මම හිස්සුණා. ඒ හිස්භාවය ඔස්සේ ජේසුස් වහන්සේ හමු වෙනවා. දැන් තමයි තේරෙන්නේ මාව මවලා තියෙන්නේ මාව මව්ගේ කුසේ මාව නිර්මාණය කරලා තිබෙන්නේ උන්වහන්සේගේ සේවය කරන්න. ආමෙන්. නමුත් අපි ගියේ වෙනස් පාරවල් වල. හැබැයි අර හිස් ස්වභාවයත් එක්ක තමයි ස්වාමින් වහන්සේ අපේ ජීවිතයට හමු වෙන්නේ. ඒ නිසා සමහර වෙලාවේ ඔබ නිෂ්ඵලයි වගේ ඔබට දැනෙනවා නම් ඔබේ ජීවිත ගමන නිෂ්ඵල කාලයන් වගේ ඔබට තේරෙනවා නම් සමහර විට දෙවියන් වහන්සේ ඔය නිශ්චලතාවයේ මැද්දේ උන්වහන්සේගේ සැලසුම් ඔබ වෙතට ගේන අවස්ථාවල් තිබෙනවා වෙන්න පුළුවන්. ආමෙන්. මොකද හැම වෙලාවෙම මනුෂ්‍යයන්ගේ හැකියාව කියන දේ බිඳර තැන්වල තමයි දෙවියන් වහන්සේගේ හැකියාව ප්‍රකාශ වෙලා තිබෙන්නේ. රයිට්? අපි බයිබලයේ දකිනවා. අපේ ශක්තිය, අපේ හැකියාවන් වලින් අපි බැහැ කියන තැන උන්වහන්සේ හිටගෙන ඉන්නවා. ඉතින් මේ පේදුරුගේ කැඳවීමත් එක්ක අපි දකින්නේ ඔහු නිෂ්ඵල වුණු රාත්‍රියක් වෙන කලින් තිබිලා නැහැ.
හැබැයි එක මාළුවෙක්වත් අල්ලපු නැති රාත්‍රියක් වුණා යේසුස් වහන්සේ එන්න පෙර රාත්‍රිය. ආමෙන්. එතකොට සමහර හිස් ස්වභාවයන්, සමහර ගැටලුකාරී ස්වභාවයන්, සමහර භයානක පරීක්ෂාවන් අප ඉදිරියට එනවා ස්වාමීන් වහන්සේගේ මහත් ගැඹුරු සැලසුමක් ඊට පස්සේ එන්න තියෙද්දි. අපි සාමාන්‍යයෙන් කතාවට කියනවා කසකාර වෙනකොට අපි දන්නවා මොකද? පෙරහැර වෙනවා කියලා. අන්න ඒ වගේ සමහර පරීක්ෂාවන්, හිස් ස්වභාවයන්, එපා වුණු තත්වයන් ඔබ වටා එද්දී ඔබ ඇදහිල්ලෙන් දකින්න ස්වාමීන් වහන්සේගේ සැලැස්මක් දෙවනුව ඔබේ ජීවිතේට එන්නට යනවා. මම දන්නේ කී දෙනෙක් මේක පිළිගන්නවද කියලා. මම අත්දැකලා තියෙන දෙයක් මේක. හැම ආශිර්වාදයක් ලබන්නට පෙර ලොකු පීඩාවක් ඇවිල්ලා තියෙනවා. ලොකු පරීක්ෂාවක් ඇවිල්ලා තියෙනවා. ඒ ආශිර්වාදය එන්න පෙර. ඒතර යේසුස් වහන්සේගේ කැඳවීම පේදුරුගේ ජීවිතයට ඒ දිව්‍ය කැඳවීම ඔහු මැව්වා වූ ඒ පරමාර්ථයේ කැඳවීම. එහෙම නේද? ඒක හරි. පේදුරුව මැව්වේ ඇයි? ඒ පරමාර්ථයට ගෙනියන්න යේසුස් වහන්සේ ඔහු ළඟට එන්න යන රාත්‍රිය. ඒ රාත්‍රිය ඔහුට ඔහුගේ හැකියාව තුල හිස් වූ රාත්‍රියක්. අපේ ලංකාවේ මිනිහෙක් වගේ නම් සමහර විට කියයි මහා මූසල රාත්‍රියක් මේක. නේද? මම දන්නේ හේබ්‍රු කල්චර් එකේ මූසල කියන වචනේ තියෙනවද කියලා. හේබ්‍රු සංස්කෘතිය තුල මොකද සංස්කෘතිය වෙනස්නේ. ශ්‍රී ලාංකීය සංස්කෘතිය තුල ඉන්න මිනිසුන් කියයි අම්මෝ මේ අනේ මූසල රාත්‍රියක් බං ඊයේ වැඩක් නැහැ. මේ හරි ඒක මේ මොනවාද හිස් වූ රාත්‍රියක් එක හාල් මැස්සෙක්වත් හම්බුනේ නැහැ වැඩක් නැහැ නේද කියලා මුහුදට ශාප කරලා බෝට්ටුවට ශාප කරලා පයින්ත් එකක් ගහලා හබල විසි කරලා නේද එක දේවල් කරනවා. නමුත් ඇයි ඒ රාත්‍රිය හිස් වූ රාත්‍රියක් උනේ? උදෑසන ඔහුගේ ජීවිතය පොළවේ මැව්වා වූ පරමාර්ථයට ඔහු නිදහස් වෙන උදෑසනක් වුණ නිසා. ආමේන්. හලෙලූයා. ටික ඇතුලෙන් මේක අහන්න. ඇතුලෙන් අහන්න. මේකෙන් අහන්න නැතුව ඇතුලෙන් අහන්න. මේකෙන් ඇහුවොත් තේරෙන්නේ නැහැ මේ කතන්දරේ. ඔහුගේ ජීවිතයේ දෙවියන් වහන්සේගේ පරමාර්ථය උදෙසා ඔහු නිදහස් වෙන්නට යනවා. ආමෙන්. හැබැයි එතෙක් ඔහු ඒ ගැන දැනගෙන හිටියේ නෑ. ඒ වගේම ඒ දේ ඔහුට එන්න යන විට ඒ රාත්‍රිය එච්චර හොඳ රාත්‍රියක් උනේ නෑ. බලාපොරොත්තු මිද වැටුණු, ඔරුව හිසුණු, එපා වුණු කලකිරුණු රාත්‍රියක් වුණා. ඒක කොච්චර උන්ට දැනුණාද කියලා මට තේරෙන්නේ නැහැ. දැන් උදේට උන්ට කොච්චර දේවල් කරගන්න තිබ්බද මාළු ටික අරන් ගෙල්ලා විකුණලා ගෙදරට කෑම බීම ගෙනියන්න ළමයිට දේවල් ගෙනියන්නද නේද? එක දේවල් ඔහුගේ යුතුයකම් වගකීම් ඉෂ්ට කරන්න ඔහුට තිබුණේ මේ දීවර කර්මාන්තය. ඒතර රාත්‍රියේ එක හුරුල්ලෙක්වත් අහුවෙන්නේ නැති වුණාම මම දන්නේ ගලිලේ මුදේ හිටපු මාළු වර්ග මොනවද කියලා. මම කතා කරන්නේ ඉන්දියන් සාගරේ ඉන්න මාළුත් එක්ක. හරිද? මේ පීටර් ෆිෂ් කියලා එකක් නම් අපි අහලා තියෙනවා පේදුරුතුමා අල්ලපු මාළු. ඉතින් අපි ඊශ්‍රායල් ගිය වෙලාව ඒවා කාලක් තියෙනවා. ඉතින් මේ මම දන්නේ ඒකේ ඉන්නේ තෙප්පිලිද මොනවද කියලා මම දන්නේ නැහැ. හැබැයි මේ එක මාළුවෙක්වත් නොලැබෙන රාත්‍රියක මේ දීවරයන්ගේ හදවත් කොච්චර ෂෝකයටපත් වෙන්නේ නැද්ද? ඔබ දන්නවා දීවර කර්මාන්තය කියන්නේ ලේසි පාසු එකක් නෙමෙයි. ඒක හරි අමාරුයි. ඒක රැලියනවා උඩින් යනවා දිවි පරුදුරට තබලා යන රස්සාවක් මේක ඇත්තටම. හරි අමාරු දෙයක් මේක. ඉතින් සීතල වතුර නේද? එළි වෙනකන් තෙමෙනවා. වතුරේ ඉන්නේ. ඉතින් එච්චර අමාරු රැකියාවක් මේක. ඉතින් මෙහෙම රැකියාවක් කරලා එක මාළුවෙක්වත් නැතුව බයිබලයේ අපිට පැහැදිලි කරනවා ස්වාමීනි මොකවත් ඇල්ලුවේ නැහැ. එකෙක්වත් නැහැ. ඒක මහයි පහවුණු රාත්‍රියක්. හැබැයි ඒ රාත්‍රිය නිම වෙද්දී ඔහුගේ ජීවිතයේ පරමාර්ථයට ඇතුල් වෙන ජීවිතේම පරිවර්තනයක් කරන්නට එක්කෙනෙක් මුහුදු වෙරළට ඇවිල්ලා හිටියා. ආමේන්. මේක හරි සුවිශේෂී නේද? ඉතින් මම හිතනවා ඔබට සුද්ධාත්මයන් වහන්සේ දේවල් කතා කරයි කියලා.
හලෙලූයා. ඒ නිසා සෙනෙහවන්තයේ ඇදහිල්ලේ මාර්ගයේ යන විට අපිට හමු වෙන්න පුළුවන් මේ වගේ හිස් ස්වභාවයන්. මේ වගේ හිස් වූ කාලයන් අපිට හමු වෙන්නට පුළුවන්. හැබැයි මම විශ්වාස කරනවා ඒවා පවතින්නේ නැහැ. ඒත් එක්ක ගැඹුරු සැලසුම් වලට අපි ඇතුල් වෙන්නට යනවා. ආමෙන්. ඉතින් අපි දකිනවා දෙවියන් වහන්සේගේ සේවය ඔහුගේ පරමාර්ථය වෙතට ඔහු ඇතුල් වෙනවා. ඒක තමයි ඔහු මැව්වා වූ පරමාර්ථය. දේව සේවය. දැන් මේක ඔබ අවබෝධ කරගන්න. ඔබ දේව සේවය මම මෙහෙම මේ කොටසත් කියනවා. ඔබ යමෙක් දේව සේවයට කැඳවලා ඔබ රස්සාවල් කරගෙන ඉන්නවා නම් ඔබත් හිස් වෙන්නට යනවා. හරිද? හොඳට මතක තියාගන්න. හිස් වෙනවා, හිග වෙනවා. ඔබ කරන මොනත් හරියන්නේ නැහැ. ඔබ අසාර්ථක වෙනවා. ඇයි? මුහුදු වෙරළේ ස්වාමීන් වහන්සේ ඔබ හමු වන තුරු ඔබ එන තුරු උන්වහන්සේ බලාගෙන ඉන්නවා. ඉතින් ඔබ ඇවිල්ලා කියනවා ස්වාමීනි මම පව්කාරයෙක් මට වැරදුනා කියලා. එතන ඉඳලා ඔබ මිනිස්සු අල්ලන්න යනවා. ආමෙන්. ඉතින් මේ මුහුදේ ඉන්නකම් ඔක වෙන්නේ නැහැ. ඉතින් සමහරු උන්වහන්සේව අතහැරලා තමලා මුහුදේ ඉන්නවා තාම. මුහුදට ගිහිල්ලා සමහරු ආනවා අපෙන් කෝල් එකක් දීලා පාස්ටර් මම මුහුද යන්නද කියලා. ඉතින් ඒක හරි අසාධාරණයි. ඉතින් ආය හැරලා එන්න වේ මොකුත් නැතුව. නේද? ඉතින් යන්න ඉස්සලා කල්පනා කරලා බලන්න ඕනේ. දෙවියන් වහන්සේගේ කැඳවීමට මේ මිනිසයා කීකරු වෙනවා. දන්නද එතන ඉඳලා උන්වහන්සේත් එක්ක ඔහු ගමන් කරන්න යනවා. අපිට හැම දෙයක්ම අද බලන්න බැරුවේ අපි පුළුවන් තරමක් බලමු. ඊට පස්සේ අපි දකිනවා ලූක් පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි වගන්තියේ විතර කතා කරනවා පේදුරු සේවය කරනවා. ඌ සේවයට ආවා. දැන් සේවය කරන්න පටන් අරගෙන තිබෙනවා. දැන් මේ යේසුස් වහන්සේත් එක්ක ඔවුන් ගමන් කරනවා මේ කුණාටු සංසිඳවනවා නේද? ඒ වගේ තැන්වල ඔහු සේවයේ ඉන්නවා. ඉතින් ඔබ දන්නවා පේදුරුතුමා සේවය කළා කියලා. ඒ වගේම ලූක් 8:9 දී අපි දකිනවා මේ පේදුරු මේ යේසුස් වහන්සේගෙන් ඉගෙන ගන්නවා. 9 වෙනි වගන්තිය 8 වෙනි පරිච්ඡේදය. උන්වහන්සේගේ ගෝලයෝ මේ උපමාව කිමෙක්දැයි උන්වහන්සේගෙන් ඇසුවෝය. දැන් අපි දකිනවා ගෝලයන් හැටියට පේදුරුත් මේ ගෝලයන් අතර ඉඳමින් උන්වහන්සේගෙන් දේවල් ඉගෙන ගන්නවා. දැන් ඔබත් කැඳවීමට කීකරුව ඇවිත් ස්වාමීන් වහන්සේ තුල සේවය කරමින් ඉගෙන ගනිමින් ඉදිරියට යනවා. ඒ ජීවිතේ ඔහුටත් තිබුණා. ඒ වගේම මතෙව් 16 අපි බලන විට මම මේ ටික ඉක්මනට යන්නම්. අපි දකිනවා මේ ඒ වගේම ඔහුට දිව්‍යමය මඟ පෙන්වීම හරිද තිබුණා. දෙවියන් වහන්සේගේ රාජධානිය පේදුරුගේ ආත්මයත් එක්ක සම්බන්ධ වෙලා සමහර දිව්‍යමය කාරණා පේදුරුට එළිදරව් කළා. අපි ඒක බලමු මතෙව් 16:10 විතර ඒක ලියලා තිබෙනවා. සීමොන් පේත්‍රස් උත්තර දෙමින් ඔබ ක්‍රිස්තුස් වහන්සේය ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයා නොයයි කීවේය. අන්න දැන් යේසුස් වහන්සේ එක වෙලාවක අහනවා මේ මිනිස්සු මං ගැන මොනවද කියන්නේ කියලා. එතකොට සමහරෙක් කියනවා ඔබ යොහන් බෞතිස්ත කියාද? අන් සමහරෙක් එලියා කියාද? තවත් අය යෙරමියා නොහොත් අනාගත වක්තෘ කෙනෙක් කියාද? කීති කීවෝය. ඉතින් එක එක්කෙනා මෙහෙම ස්වාමිනිය ඔබ වහන්සේ ගැන කියනවා කියලා ගෝලියෝ කිව්වා. ඒ වෙලාවේ යේසුස් වහන්සේ ආනවා නුඹලාම කවුරු කියා කියනවාදයි ඔවුන්ගෙන් ඇසූසේක. යේසුස් වහන්සේ ඕගොල්ලෝ මං ගැන මොනවද කියන්නේ කියලා. ළඟින් ආයේ. එතකොට පේදුරු එකපාරට කතා කරලා කියනවා ස්වාමිනී ඔබ ක්‍රිස්තුස් වහන්සේ. ඒ කියනවා ගැලවුම්කාරයා ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියමින් උත්තර දුන්නා. එතකොට යේසුස් වහන්සේ මොනවද කියන්නේ 17 වෙනි වගන්තියේ? යේසුස් වහන්සේ උත්තර දෙමින් සීමොන් බාරියෝනා නුඹ ආශිර්වාද ලද්දෙක්ය. මක්නිසාද ස්වර්ගයේ සිටින මාගේ පියාණන් වහන්සේ මිස මාංශය හා රුධිරය මේක නුඹට එළිදරව් නොකලේය. යේසුස් වහන්සේ වාසකමත් එක්කම නම කියලා පේදුරුට කියනවා. හරිද? මේකනම් උඹට එළිදරව් කළේ උඹේ මාංශය හා රුධිරය නෙවෙයි ස්වර්ගයේ පියාණන් වහන්සේ වාට එළිදරව් කළා. ආමේන්. ඊට පස්සේ යේසුස් වහන්සේ මොකද අර මුළු සම්පූර්ණ නම කිව්වේ? මෙතන ඉඳලා උඹ ඒ සීමොන් බාර්යෝනා නෙවෙයි. උඹ ඇවිල්ලා පේත්‍රස්. ඒතර සීමොන්ට පේත්‍රස් කියන නම පර්වතය කියන නම යේසුස් වහන්සේ දැම්මා. හේතුව උන්වහන්සේ දැක්කා රාජධානියත් එක්ක මේ මනුෂ්‍යයාට සම්බන්ධකමක් තිබෙනවා. ආමෙන්. මෙන්න මේක දෙවෙනි කාරණාව. හැටියට මම ඔබ ඉදිරියේ තබන්න කැමතියි. හරිද? සමහර කාරණා අපි ඉක්මනට යනවා. සමහර තැන්වල අපි නතර වෙලා සාකච්ඡා කරන්න යනවා මේ පේදුරුගේ ජීවිත ගමන ගැන බලන්නදී. මෙන්න මේ දේ අද දවසේ දෙවියන් වහන්සේගේ මිනිසෙකුට අත්‍යවශ්‍ය දෙයක්.
ඒ මොකද්ද? රාජධානියත් එක්ක ඔබේ තියෙන සම්බන්ධතාවය. අද බොහෝ කිතුණුවෝ ඉන්නවා සම්බන්ධතාවය බිඳගත්තු මිනිස්සු. ඔවුන් කිතුණුවෝ. දැන් ඔවුන් දේවස්ථාන වලට යනවා මේ කාලේ නම් ඔවුන් සතුටින් ඉන්නවා දේවස්ථාන වලට යන්න නොහැකි හින්දා. හැබැයි ඔවුන්ට සම්බන්ධතාවය නැහැ. ඔබට ක්‍රිස්තියානි නමක් තිබ්බට වැඩක් නැහැ. ඔබට මතෙව් මාක් ලූක් යොහන් කියලා නම් දාගත්තට වැඩක් නැහැ. හරිද? බයිබලේ එක නාම ඔබේ දෙමව්පිය ඔබට දාලා ඇති කිසිත් තේරුමක් නැහැ. ඔබට දෙවියන් වහන්සේගේ රාජධානියත් එක්ක සම්බන්ධතාවයක් තිබුණේ නැත්තම්. යේසුස් වහන්සේ පැහැදිලිව කියනවා මිනිසෙගේ ඇතුළාන්තරයේ වැඩ කරන කාරණා දෙකක් ගැන. එකක් තමයි මාංශය හා රුධිරය. ඒ කියන්නේ ප්‍රාණය. ප්‍රාණය ඔබේ ආත්මයට දේවල් දෙනවා. රයිට්? ඔබේ සිතවිලි පාලනය කරනවා. දෙවෙනි කාරණාව හැටියට උන්වහන්සේ කියනවා පියාණන් වහන්සේගේ එළිදරව් වීම. ආමේන්. දැන් මෙතන ශුද්ධාත්මයන්න් වහන්සේගේ ක්‍රියාවලියක් ගැන කතා නොකරන්නේ වෙනතෙක් උන්වහන්සේ ආත්මය වගුරුවලා තිබුණේ නැහැ. නමුත් අපි දන්නවා යේසුස් වහන්සේ වෙතට සුවිශේෂී දෙයක් වෙනවා. ඒක වෙන කාරුත් වලට වෙන්නේ නැති දෙයක්. උන්වහන්සේගේ බෞද්ධීස්මයත් එක්ක ශුද්ධාත්මයන්ව උන්වහන්සේ වෙතට පැමිණෙනවා. උන්වහන්සේ පෙන්තකොස්ස දවසේ ලබනකම් හිටියේ නැහැ. උන්වහන්සේගේ සැලසුම අනුව කල් ඇතුව ශුද්ධාත්මයන්ව පරිවෙක් ආකාරයෙන් උන්වහන්සේ වෙතට එනවා. ඒ ඇර මේ ගෝලයන් තුල ශුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාකාරීත්වයක් අපි දකින්නේ නැහැ පෙන්තකොස්ස දවසට කලින්. ඒතර කවුරු අහන්න පුළුවන් එතකොට මේ යකුදුරු කරේ හාස්කම් කළේ ඒවා කොහොමද කියලා. ඒ බලය සහ වරය එක. හරිද? උන්වහන්සේගේ මුඛයෙන් ඔවුන්ට නිදහස් කළා වූ බලය සහ වරය එක. දැන් අපි මෙහෙම කියමුකෝ දැන්. ඇමතිතුමා තමන්ගේ පුද්ගලික ලේකම්ට ආධිපත්‍යය දීලා තියෙනවා සමහර ඒවලට අස්සම් කරන්න. සමහර ලියුම් යවන්න. දැන් ජනාධිපති ලේකම්ට ජනාධිපති බලතල දීලා තියෙනවා. දැන් ඔබ ජනාධිපතිට ලියුමක් දාන්න බලන්න. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බොහෝ වෙලාවට ඒක බලන්නේ නැහැ. එයාට වෙලාව නැහැ. එයා ඒකට වෙන පුද්ගලික ලේකම් කෙනෙක් පත් කරලා තියෙනවා. එයා දන්නවා ගෝඨාභය රාජපක්ෂතුමා මේකට මොකද්ද දෙන පිළිතුරු. නැත්නම් එයා දැනුවත් කරලා තියෙනවා මේ වගේ ලියුම් આવොත් මේ වගේ උත්තර දාන්න. මේ වගේ આવොත් මෙහෙම කියන්න. මේ වගේ આવොත් මට දෙන්න. අනේ වගේ. රයිට්? ඉතින් පුද්ගලික ලේකම් කෙනෙක් ඉන්නේ ඒකට. ඉතින් ඔහු අර කාර්යභාරය පවරලා ඔහුට තියෙනවා අර ජනාධිපතිතුමාව නිදහස් කරන්න ඉතුරු දේවල් වලට යන්න කෙනෙකුට රාජකාරිය පවරලා තියෙනවා. ඉතින් පවරන ලද රාජකාරිය ඔහු කරනවා. දැන් ජනාධිපති අමාත්‍යාංශයේ ඇමතිතුමාට එක අමාත්‍යාංශ පවරලා එයා නිදහස් වෙලා ඉන්නවා. එයා අමාත්‍යාංශ එකක් දෙකක් අරන් ඉතුරුව ඇමතිතුමාකට පවරලා තියෙනවා. ඇමතිතුමා ලේකම්ට පවරලා තියෙනවා. එතකොට ලේකම් තමයි මේ වැඩ ඔක්කොම දේවල් කරගෙන යන්නේ. හැබැයි ලේකම් ඇමති නෙවෙයි. හැබැයි ලේකම් කරන්නේ ඇමතිගේ වැඩ. හැබැයි ලේකම් ලියුමක් ඇව්වොත් ඒකට බලය තියෙනවා ඇමතිතුමා යවුවා වගේම. ඇයි ලේකම්ට බලය දීලා තියෙනවා. හැබැයි ලේකම් ඇමති වෙලා නැහැ. ඔබට පැහැදිලිද? ඒ වගේ යේසුස් වහන්සේගේ ගෝලයෝ හාස්කම් කළේ පුදුම ලකුණු කළේ බලය සහ වරය එක්ක. ඒ කියන්නේ යේසුස් වහන්සේ කිව්වා මේ දේ ඔබ යන්න කරන්න. එතකොට ඒක වුණා. ඒකයි ගෝලයෝ ඇවිල්ලා කිව්වේ ස්වාමිනී ඔබගේ නාමයෙන් යක්ෂයෝ දුරු වෙනවා, හාස්කම් වෙනවා, මෙහෙම දේවල් වුණා කියලා. හැබැයි ඔවුන් ඇතුලේ ශුද්ධාත්මයන් වහන්සේ හිටියේ නැහැ. බලය සහ වරය. හැබැයි පෙන්තකොස්ස දවසෙන් පස්සේ ඔවුන් ඇමතිලා වුණා. ඔබට පැහැදිලිද? ලේකම් ඇමති වුණා ඡන්දේ ඉල්ලලා. ඒතර ඔහුටත් ඒ කෙලින්ම ඒ දූරේ ආවන්න. ඒ වගේ ගෝලයෝ ටික යේසුස් වහන්සේත් එක්ක යෙද්දි අමාත්‍යාංශ ලේකම්ලා වගේ තමයි හිටියේ. හැබැයි ගෝලයෝ පෙන්තකොස්ස දවසෙන් පස්සේ උන් ඇමතිලා වුණා. මේක තේරුම් ගන්න. දැන් පේදුරුට මේ වෙලාවේදී මතෙව් 16 වෙනි පරිච්ඡේදයේ එද්දී පේදුරුට ශුද්ධාත්මයන් වහන්සේ හිටියේ නෑ මඟ පෙන්වන්න. රයිට්? දැන් එතකොට යේසුස් වහන්සේ පැහැදිලිවම කියනවා කවුද මඟ පෙන්වුවේ? ඒ කියන්න. මක්නිසාද ස්වර්ගයේ සිටින මාගේ පියාණන් වහන්සේ මිස මාංශය හා රුධිරය මේක නුඹට එළිදරව් නොකලේය. රයිට්. එතකොට යේසුස් වහන්සේ පාවිච්චි කරන වචනේ තමයි මෙතන මොකද්ද? ස්වර්ගයේ පියාණන් වහන්සේ තමයි වාට මඟ පෙන්වුවේ කියලා. ඉතින් හරි දේවධර්මානුකූලව උන්වහන්සේ කතා කරනවා නේ. කිසි අවුලක් නැතුව කතා කරනවා. සමහරවිට සමහරු පරණ ගිවිසුම දේශනා කරනකොට දැන් දෙවියන් වහන්සේගේ ක්‍රියා අපි මේ තියොලොජිකලි බලුවොත් දේව ධර්මානුකූලව බලුවොත් දෙවියන් වහන්සේගේ ක්‍රියා යේසුස් වහන්සේගේ ක්‍රියා ශුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියා වෙන් වශයෙන් අපිට බලන්න පුළුවන්.
දැන් සමහරු ඔය එච්චර ඒ ගැන දැනුවත් නැතුව ජේසුස් වහන්සේගේ ක්‍රියාවලට දෙවියන් වහන්සේගේ ක්‍රියා කියනවා. එතකොට ශුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාවල් වලට දෙවියන් වහන්සේගේ ක්‍රියා කියනවා. නැත්නම් පරණ කිවිසුමේ දෙවියන් වහන්සේ ගැන කතා කරද්දී ජේසුස් වහන්සේ කියනවා. කවුරු හරි මතයක් ගන්න පුළුවන්. ඉතින් ඔක්කොම එක්කෙනානේ කියලා. ඒක හරි. හැබැයි අපි වෙන් වශයෙන් උන්වහන්සේගේ ක්‍රියාවල් දකින අය. ඉතින් මේ වගේ මේ යේසුස් වහන්සේගේ කතාවේ ඉතා පැහැදිලිව තියෙනවා. ඒක අවුලක් කරන්නේ නැතුව උන්වහන්සේ කෙලින්ම කියනවා මේක පියාණන් වහන්සේ වටේලි දරව් කළා. ආමෙන්. දැන් එතකොට අපි දකිනවා මේ කැඳවීමලත් මිනිස්යාගේ ජීවිතේ මාංශය හා රුධිරය නොව ස්වර්ග රාජ්‍යයත් එක්ක සම්බන්ධතාවයේ ජීවිතයක් මොහු ගත කරනවා. ආමෙන්. හැබැයි මෙතනින් තව පොඩ්ඩක් එහාට යද්දි අපි දකිනවා ඔහුට වර්ධිනවා. ඔහු කියනවා යේසුස් වහන්සේට යේසුස් වහන්සේ ඊට පස්සේ කියනවා මම මෙහෙම යනවා කුරුසෙට යන්න යනවා කියලා. ඊට පස්සේ පේදුරු කියනවා නෑ ස්වාමීන් ඔබට නම් ඒක වෙන්න එපා කියලා. ඇයි ඔහු උන්වහන්සේට ආදරය කරපු නිසා. එතකොට ස්වර්ගයේ ඉලිදරව් කරපු දෙයක් මිස ඔහුට වෙන දෙයක් වෙන මඟ පෙන්වීමක් තිබුණේ නෑ. ඊට පස්සේ මාංශය හා රුධිරය නැත්නම් යක්ෂයා ඔහුව පාලනය කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ උන්වහන්සේ කියනවා සාතන් මා පස්සට යව කියලා. දැන් ඔබට පැහැදිලිද? ඒ ස්ථාන අපි දකිනවා පියාණන් වහන්සේගේ එළිදරව්ව, මාංශය හා රුධිරයේ එළිදරව්ව, යක්ෂයාගේ එළිදරව්ව. ස්ථාන තුනක් අපි මෙතන දකිනවා. හැබැයි පේදුරු මෙතන දෝලණය වෙනවා ඉස්සල්ලාම පියාණන් වහන්සේගේ එළිදරව්වත් එක්ක. එහෙනම් මෙතන අපි හරි දේ ගන්නට ඕනේ. පේදුරුට වැරදුනා කියලා අපි ඔක්කොම යකාගේ එළිදරව් ගන්න යන්න ඕනේ නැහැ. හරිද? අපි මෙතන හරි දේ ගන්නට ඕනේ. එන මිනිස්සෙක් දෝලණය වෙන්නට ඕනේ. මිනිස්සෙක්ගේ ජීවිතේ ගමන් කරන්නට ඕනේ. කාගේ එළිදරව්ව මතද? පියාණන් වහන්සේගේ එළිදරව්ව මත. ඉතින් අද බොහොම කනගාටුවෙන් වුණත් අපි කියන්නට ඕනේ අද ගොඩක් අය හැසිරෙන්නේ මාංශය හා රුධිරයට ඕන විදිහට. පියාණන් වහන්සේගේ එළිදරව්වත් එක්ක දැන් අපිට මෙහෙම කියන්න පුළුවන් ශුද්ධාත්මයන් වහන්සේගේ එළිදරව්ව. දැන් අපිට අද කියන්න පුළුවන් ඒක. මොකද අපි පෙන්තකොස් දවසට පස්සේ ඉන්න කට්ටිය. අපතුල ශුද්ධාත්මයන් වහන්සේ ජීවත් වෙනවා. අපි ඒක ලැබුපු අය. ඒ අභිෂේකය. ඒ නිසා එළිදරව්ව මත ගෝලෙක් වුණාම එළිදරව්වත් එක්ක ගමන් කරන කෙනෙක් වෙන්නට ඕනේ. එතකොට දිව්‍යමය සම්බන්ධතාවයක් ගෝලයාගේ ජීවිතේ තිබෙන්නට අවශ්‍යයි. ඒ දිව්‍යමය සම්බන්ධතාවය නැත්තම් ඔහු වැඩ කරන්නට යන කෙලිම කුමන විදියටද? මාංශයට හා රුධිරයට ඕන විදියට. එතකොට මාංශයට හා රුධිරයට ඕන විදියට ඔබ ගියොත් ඔබට පැකිලීමක් වෙනවා. ඒ නිසා පේදුරුගේ චරිතය තුල අපි දකිනවා ඔහු දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම යම් ස්ථානවල ඔහු ලබාගෙන වැඩ කරලා තිබෙනවා. යේසුස් වහන්සේ ඒක අගය කරලා තියෙනවා ඔහුගේ ජීවිතය තුල. රයිට්. ඊට පස්සේ මේ සමහර තැන්වල අපි දකිනවා ඔහු පුදුම විදියට යේසුස් වහන්සේට ආදරය කරනවා. දැන් මෙතනම අපි පොඩක් ඉස්සරහට එනකොට යේසුස් වහන්සේ කියනවා මං පව්කාර මනුෂ්‍යයන්ගේ අත්වලට පාවලා දෙන්න යනවා කියද්දි උන්වහන්සේ මේ පේදුරු ඉඳගෙන කියනවා අනේ ස්වාමිනී ඔබ වහන්සේට නම් ඒක වෙන්න බෑ කියලා. නේද? මෙතන කියනවා 22 වෙනි වගන්තියේ විතර කියනවා එවිට පේතර තුන්වහන්සේ කැඳවා තරවටු කරන්න පටන් ගන්නවා. ස්වාමිනී ඒ ඔබ කෙරෙන් දුරු වේවා. ඔබට කිසි කලක එසේ සිද්ධ නොවන්නේ ඇයි කිව්වේ. ඒතර ඔහු කියනවා ඇතරම ඔහු කතා කරන්නේ උන්වහන්සේට ආදරේ නිසා. නමුත් ඒක හරි දැනගැන්මක් තුලින් ආපු නැති නිසා ඒක දෙවියන් වහන්සේට විරුද්ධවාදී කතාවක් හැටියට තිබුණා. ඉතින් ඒ ශාන්සිය තරවටු කරනවා සාතන් උඹ මට බාධාවක් ඔබ දෙවියන් වහන්සේගේ කාරණා දන්නේ නැහැ මනුෂ්‍යයන්ගේ කාරණා විතරයි දන්නේ කියලා ඔහු තරවටු කරනවා. ඉතින් ඇත්තටම දිව්‍යමය මඟ පෙන්වීම ඔහු ලබනවා. තවත් තැනක ඔහු දෙවියන් වහන්සේගේ සැලසුමකට නැති දෙයක් කතා කරන්න පටන් ගන්නවා. ඉතින් මේ වගේ දේවල් ඔය ප්‍රාථමික අවදියේ කිතුණුවෙකුට වෙන්න පුළුවන්. හැබැයි පරිණත අවධියට එන විට ද්විතීක අවධියට එන විට පරිණතකමට එන විට ඒක වෙන්න බෑ. දැන් මේ වචනය අහන ඔබ සාමාන්‍යයෙන් ඔබේ ඇදහිල්ලේ ගමන අවුරුදු 4කට 5කට වඩා වැඩි නම් ඔබ මේ තත්ත්වයේ ඉන්න බෑ. අපි මේ බලන්නේ පේදුරුගේ ළමා කාලය වගේ. ඒ කියන්නේ පේදුරුගේ ඇදහිල්ලේ ජීවිතේ ඉතා පරිණත නොවූ කාලයක් මේ කාලේ. ඉතින් ඒ කාලේ තුල ඔහු සමහරලාට මඟ පෙන්වීම ලබනවා, සමහරලාට දෙවනෝසික සැලසුමට විරුද්ධවත් කතා කරලා තියෙනවා. එතකොට අපි පැහැදිලිව දකිනවා මේ චරිතය තුල දෙවියන් වහන්සේගේ ක්‍රියාවලි, ඒ වගේම ඔහුගේ මාංශයේ ක්‍රියාවලි, ඒ වගේම සාතනික ක්‍රියාවලි වගේ දේවල් වලින් ඔහු ගමන් කරන්නට සිදු වෙනවා. ඉතින් අපි තව පොඩක් ඉස්සරහට බලමු. ඉතින් මේ මාංශිකව ඔහු උන්වහන්සේට දැක් වූ ප්‍රේමයේ එච්චර සාර්ථක වූ එකක් නොවන බව අපි දකිනවා.
දැන් පස්සේ ඔහු අවබෝධ කරගන්නවා දෙවියන් වහන්සේගේ ප්‍රේමය මොන වගේ එකක්ද කියලා. දෙවියන් වහන්සේට මොන වගේ ආදරය කරන්න ඕනද කියලා. ඒතර අපි දකිනවා යොහන් පොතේ 21 වෙනි පරිච්ඡේදයට යන විට පේදුරුතුමා වැටිලා නැවත උන්වහන්සේ කැඳවද්දී ඔහු උන්වහන්සේට කියන්නේ මොකද ස්වාමීනි මම ඔයාට ආදරය කියලා ඔයා දන්නවා කියලා. අන්න එතනදී ඔහුගේ පරිණත වියට ඔහු ඇවිල්ලා තිබෙනවා. අපි ඉස්සරහට යමු. දැන් මේ තුල ඉදිරියට යන විට අපි දකිනවා ඔහු ජේසුස් වහන්සේට ආදරය කියලා මතෙව් 26 35 වෙනි වගන්තිය බලන විට ඔහු කෑගසලා කියනවා ස්වාමීනි මම මගේ ජීවිතයටත් වඩා ඔබ වහන්සේට ආදරේ කියලා. යම් ඒ ජොලිතකමින් යුක්ත ඔහු ප්‍රකාශ කරපු වාක්‍යයක් ගැන මෙතන කියන යොහාන් මතෙව් 26 35 වෙනි වගන්තිය අපි පොඩ්ඩක් බලලා ඉමු. මතෙව් 26 35. පේත්‍රස්ද ඔබ සමග නසින්ට පවා මට සිද්ධ වුණත් ඔබ නාඳුනමි කියන්නේ නැතැයි උන්වහන්සේට කීවේය. ඒක වෙලාවක යේසුස් වහන්සේ කියනවා මේ ඔයා මාව අඳුරන්නේ නැහැ කියලා කියන්න යනවා කියලා. අපි ඊට කලින් ඉඳලා පොඩ්ඩක් කියමුද? 31 වගන්තිය ඉඳලා. එවිට යේසුස් වහන්සේ ඔවුන්ට කියනසේක් නුඹලා සියල්ලෝම අද රාත්‍රියේ මා ගැන බාධා වන්නහුය. මක්නිසාද මම එඬේරාට පහර දෙන්නෙමි. එකල රැළේ බැටළුවෝ විසිරුවනු ලබන්නෝ යයි ලියා තිබේ. නමුත් මා නැගිටවනු ලැබූ පසු නුඹලාට පළමුවෙන් ගලීලයට යන්නෙමි කීසේක. පේත්‍රුස් උන්වහන්සේට උත්තර දෙමින් සියල්ලන්ම ඔබ ගැන බාධා වෙතත් මම නම් කවදාවත් බාධා නොවන්නෙමි කීවේය. යේසුස් වහන්සේද සැබවක් නුඹට කියමි. අද රාත්‍රියේ කුකුලා හඬලන්ට පළමුවෙන් නුඹ මා අඳුනන්නේ නැත කියා තුන්වරක් කියන්නෙහි යයි ඔහුට කීසේක. පේත්‍රස්ද ඔබ සමග නසින්ට පවා මට සිද්ධ වුණත් ඔබ නාඳුනමි කියන්නේ නැතැයි උන්වහන්සේට කීවේය. ගෝලයන් සියල්ලෝද එලෙසම කීවෝය. දැන් මේ පේදුරු ඊටාම ජොලිතකමෙන් කියනවා ස්වාමිනී වත් එක මැරෙන්නවත් එනවා කියලා. පුදුම උනන්දුවකින් කියනවා. නමුත් අපි බැලුවොත් එම 26:69 මොනවද වෙන්නේ යන්නේ? පේත්‍රස් පිටත මළුවේ හිඳගෙන උන්නේය. යෞවනියක් ඔහු ළඟට ඇවිත් නුඹත් ගලීලයා වූ යේසුස් සමග සිටියේහි යයි කීවාය. නැත නුඹ කියන දේ නොදනිමි ඔහු සියල්ලන් ඉදිරියේ කීවේය. දැන් අතන කියනවා මම මැරෙන්න උනත් එනවා ස්වාමිනියවත් එක්ක. පොඩි වෙලාවක් යනකොට කියනවා මම යේසුස් වහන්සේව අඳුරන්නේ නැහැ. මෙන්න වැටීමක්. මෙන්න එපා කිරීමක්. මෙන්න මිනිස්යන්ට බයවීමක්. යේසුස් වහන්සේව අල්ලගෙන යනවා දැන්. උන්වහන්සේව දන්වැල් වලින් පටලගෙන අල්ලගෙන යනවා. පේදුරුට දුකයි. හැංගි පොඩ්ඩක් යනවා කවර වෙනවා. ආයෙ චුට්ටක් දුවන් වෙනවා. ආයෙ කවර වෙනවා. මෙහෙම පිටිපස්සෙන් යනවා. මොකක්ද උන්වහන්සේට වෙන්නේ කියලා බලන්න. එතකොට ගෑනු කෙනෙක් කිව්වා ඔයත් අර ගලීලයා වූ යේසුස් වහන්සේත් එක්ක හිටියා. නෑ නංගි පිස්සුද? මම නේ කියවා එක්කෙනෙකුට ආයෙ ඉස්සරහට යනවා. මොනවද උන්නේ? තව තැනැත්තියක් ඔහු දැක. මොහොත් නාසට යේසුස් සමග සිටියයි එතන සිටියයි වායට කිව්වාය. ඔහු නැවතත් හරි. මම මේ මනුෂ්‍ය අඳුරන්නේ නැහැ. දිවුරමින් කිව්වා. දිවුර කිව්වලු. දැන් අපේ රටේ මිනිස්සු කියන්නේ අර පා මේ පා කියන්නේ පාපා කියලා. ඉතින් පාපා කියලා කියන්නේ නැති. මම අර පා මේ පා මම අඳුරන්නේ නැහැ කියලා නේද? ඉතින් අන්නේ භාෂාව කතා කරන වගේ කියන්නේ නැති. මේ 72 කියන්නේ ඔහු නැවතත් මා ඒ මනුෂ්‍ය අඳුනන්නේ නැතැයි දිවුරමින් කීවේය. දිවුරුවා. මම අඳුරන්නේ නැහැ නංගි. පා මං අඳුරන්නේ නැහැ. මෙහෙම කියන්න පටන් අරගත්තා. කියන්න. ස්වල්ප වේලාවකට පසු එතන සිටි අය ඇවිත් සැබෑවටම නුඹත් ඔවුන්ගෙන් එක්කෙනෙක්ය. ඒ බව නුඹේ කතාවෙන්ම ප්‍රකාශයයි පේත්‍රස්ට කීවේය. ආපහු ඇවිල්ලා කට්ටිය සෙට් එකගෙන මේ උඹ හිටියා නේද ඒ යේසුස් එක්ක කියලා. එවිට ඔහු මොනවද කියන්නේ? එවිට ඔහු ඒ මනුෂ්‍යයා නාඳුනමි කියා දෙස්තිබා ගන්ටද දිවුරන්ටද පටන් ගත්තේහි. කෑ ගහගෙන නෑ අයියේ නෑ මම දන්නේ නෑ අරපා මේපා ඒපා මම දන්නේම නෑ කියලා කෑ ගහන්න පටන් අර ගන්නකොට කුකු කියලා හඬක් ආවා. එවිට තමයි මතක් වුණේ අනේ උන්වහන්සේ කියලා තිබ්බනේ අදරයා කුකුල අඬලන් ඉස්සෙල්ලා උඹ මාව පාවලා දෙනවා කියලා. මේ වගේ ලැජ්ජාවටපත් වුණා. දැන් අපි දකිනවා
අතන දිව්‍ය මේලි දරව් ලබනවා. අර මුල් අවස්ථාවේ අර මාළු අතෑරලා එනවා. මැරුණත් අතාරින්නේ නැහැ කියලා කියනවා. අවසානයේ කියනවා ආඳුරන්නේ නැහැ කියලා. දැන් මේ අවස්ථාවේ ජේසුස් වහන්සේ ඔහු දිහා බලනවා. ඉතින් ඇත්තටම ඒක ඔහුට දරා ගන්න බැරි වෙනවා. උන්වහන්සේව අඳුරන්නේ නැහැ කියපු කතාව. ඒ කියන්නේ මිනිස්සුන්ට බය වුණා. ඔහු සම්පූර්ණම උන්වහන්සේට පිටුපාලා ක්‍රියා කරන්න පටන් අර ගන්නවා. ඊට පස්සේ අපිට මේ පේදුරුලා ගැන අහන්න හම්බ වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔහු එතනින් පසුබට වෙනවා. ඊට පස්සේ යේසුස් වහන්සේ කුරුසෙට යනවා නේද? ඒ කාරණා කටයුතු සිදු වෙනවා. ඊට පස්සේ අපි පේදුරු ගැන කතාව අහන්නේ නැහැ. ඊට පස්සේ යේසුස් වහන්සේගේ උත්ථානයෙන් පස්සේ මේ පේදුරු බැලුවා. දැන් දවස් දෙක තුනක් ගියා. දැන් ඉවරයි. යේසුස් වහන්සේත් කුරුස යන ගැහුවා. දැන් කතාව අවසానයි. දැන් ඉතින් කරන්න දෙයක්වත් නැහැ. අර යාකොබ්ටත් යොහන්ටත් කතා කරලා කිව්වා මල්ලි මොනවද දැන් කරන්නේ? දැන් ඉතින් අර අපි ඔක්කොම ඉවරයි දැන් නේද? ඔක්කොම අනාතයි. අපි යන්න මුහුදු රස්සාවට කියලා. ඉතින් ආයේ පේදුරු මොනවද කරන්නේ? අපි තව ටිකක් ඉස්සරහට යනකොට දකිනවා ඔහු මුහුදු රස්සාවට යනවා. ඔහු රස්සාවට ගිහිල්ලා එදත් මොකද වුනේ? ඔහු හිස් වෙනවා. හිස් වෙනවා. ඉතින් මතෙව් 21ට එන විට අපි දකිනවා සමහර යොහන් 21ට එන විට අපි දකිනවා ඔහු ආයෙ රස්සාවට ගිහිල්ලා ආයෙ හිස් වෙනවා. ඒ මුලින් වගේම යේසුස් වහන්සේ නැවතත් එනවා මලවුන්ගෙන් උත්ථාන වෙලා මුහුදු වෙරළට. ඇවිල්ලා අහනවා අරගොල්ලෝ හිස් අතින් එනකොට දරුවනි කණ්ඩ යමක් නැද්ද කියලා. නිකන් අපි ඒක ඉගෙනගෙන තියෙනවා. ඒක ඇහුවේ උන්වහන්සේ ගාව නැති හින්දා නෙමෙයි. ඒ වෙද්දත් උන්වහන්සේ ගාව මාළු තිබුණා. උන්වහන්සේ මාළු කකා හිටියේ. උන්වහන්සේ අරගොල්ලෙන් අහනවා කණ්ඩ යමක් නැද්ද කියලා. ඒගොල්ලෝ කියනවා මොනවත් ඇල්ලුවේ නැහැ කියලා. ඊට පස්සේ කියනවා දකුණට දැල දාන්න කියලා. ඉතින් ඒ වෙලාවෙත් කොහෙදෝ හිටපු මාළු ටිකක් ඇවිල්ලා මේ දැලේ පැටලෙනවා නේද? ඉතින් 153 දෙනෙක්ගෙන් පිරුණු දැල අදින්න බැරුව ඒක ඉරිලා ගියා කියලා ලියලා තිබෙනවා. අපි දකිනවා ඊට පස්සේ කෙලින්ම යේසුස් වහන්සේ පේදුරු ගාවට ඇවිල්ලා අහනවා ඔයා මට ආදරෙද කියලා. ඉතින් මෙතනින් පස්සේ ඔහුගේ ජීවිතය බලවත් විදියට පරිවර්තනය වෙනවා. උන්වහන්සේ කියනවා ඔයා මට ආදරේ නම් ඔයා මගේ රැළ පෝෂණය කරන්න. ඒක පාලනය කරන්න. මේ වගේ 3 අවස්ථාවක් ඔහුගෙන් අහලා ඔහුගේ ජීවිතයේ සැබෑ පරිවර්තනයක් වෙලා ඊට පස්සේ අපි දකිනවා ඔහු ජයග්‍රාහිකව තමන්ගේ කැඳවීමේ දිනුම්පල කරා ඔහු යනවා. ආමෙන්. හලෙලූයා. අපි සමහර වචන කීපයක් බලලා අවසන් කරමු. ඉතින් මේ තමන්ගේ ජීවිතයේ හොඳ පරිවර්තනය වෙන ස්ථානයකට මොහු පැමිණෙනවා. ඉතින් යොහන් 21 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි වගන්තිය තමයි කියන්නේ නැවතත් අපි මාළු අල්ලන්න යමු කියලා. ඉතින් 21 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි වගන්තියට පමණ පැමිණෙන විට දන්නවද යේසුස් වහන්සේ නැවතත් මේ හිස් වූ ජීවිතයට ඇවිල්ලා ඔහුව පරිවර්තනයක් කරනවා. ඒ වගේම ක්‍රියාපොතේ 2 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි වගන්තියට එන විට දන්නවද පේදුරු ශුද්ධාත්ම බලය ලබනවා. ශුද්ධාත්ම අභිෂේකය ලබනවා. ඊට පස්සේ අපි දකිනවා ක්‍රියාපොතේ 2 වෙනි පරිච්ඡේදයේ 42 වෙනි වගන්තියට එන විට ඔහු නිර්භීතකමින් දේශනා කරන්නට පටන් අර ගන්නවා. හලෙලූයා. හලෙලූයා. අපි දකින ඒ වගේම ක්‍රියාපොතේ 5 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි වගන්තිය බලන විට දන්නවද පේදුරු දිව්‍යමය එළිදරව්ව තුල දේව මෙහෙවර කරන්න පටන් අර ගන්නවා. අනනියා සප්පිරා ගැන කතා කරනවා භයානක විදියට හරියට දේවල් බලාගෙන හිටියා වගේ දේවස්ථානයේ ඉඳිමින් දේවල් ගෙයල් වල වෙන දේවල් දැක්කා වගේ පේදුරු දේවස්ථානයේ ඉඳලා කතා කරන්න පටන් අරගත්තා. ඒ වගේ ඔහුට පුදුමාකාර බලගතු ආත්මීක මඟ පෙන්වීමක් ඔහු ලබා ගන්නවා. හලෙලූයා. ඊට පස්සේ ඔහු උන්වහන්සේ වෙනුවෙන් දුක් විඳිනවා. උන්වහන්සේ වෙනුවෙන් සේවය කරනවා. පළවෙනි පේත්‍රස් දෙවෙනි පේත්‍රස් පොත් ඔහු ලියන්න පටන් අර ගන්නවා. ඒ වගේ පළවෙනි පේදුරු 4:16 දී ඔහු කියනවා මේ ක්‍රිස්තියානි කාරයෙක් වගේ දුක් විඳින එක මම ලැබූ ආශිර්වාදයක් කියලා. ඒ වගේම පළවෙනි පේත්‍රස් 3 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි වගන්තියේදී ඔහු කියනවා මම නපුර කරලා මේ වේදනාව විඳිනවට වඩා යහපත කරලා මම දුක් විඳින එක හොඳයි කියලා. ආමෙන්. ඉතින් අපි දකිනවා සාර්ථක ජයග්‍රාහී ගමනක් මේ පේදුරු ගමන් කරලා ස්වාමීන් වහන්සේ වෙනුවෙන් තමන්ගේ ජීවිතය පූජා කරනවා. නේද? යේසුස් වහන්සේ මේ පැත්තට යන ගෑවා. පේදුරු ඔළුව පල්ලෙහාට කකුල් දෙක උඩට දාලා යන ගහලා මැරුවා කියලා කියනවා. ඉතින් ඔහු වේද සාක්ෂිකයෙක් හැටියට උන්වහන්සේ වෙනුවෙන් අන්තිමට ජීවිතය දෙනවා. ඒතර අපි දකිනවා මේ චරිතය දිහා බලද්දී උන්වහන්සේගේ තෝරා ගැනීමට ඔහුගේ කීකරු වීම
ඊට පස්සේ උන්වහන්සේත් එක්ක සේවය කරනවා. ඊට පස්සේ එහෙම්මෙන් අබල් බබල් වෙනවා. දිව්‍යමය මඟ පෙනීම ලබනවා. ඊයස යකා දේවල් ඔහු තුලින් ක්‍රියා කරනවා. ඒ වගේ ඒවා වෙනවා. සේවයේ හාස්කම් වෙනවා. නොහැදිලිකාර දේවල් කරන්න ගිහිල්ලා පොඩ්ඩක් අප්සෙට් වෙනවා. මුහුද ගිලෙන්න යනවා නේද? ඒ වගේ නොයෙකුත් ආකාර පරිවර්තනය වෙලා අවසානයේ යේසුස් වහන්සේව අතහැරලා දාලා යනවා. නමුත් ස්වාමීන් වහන්සේ නැවත ඇවිල්ලා ඌව නැගිටවනවා, ධෛර්යමත් කරනවා. අවසානයේ ඒ නැගිටීමත් එක්ක ඔහු යනවා උන්වහන්සේගේ සැලසුම තුල. ආමේන්. හොඳ ගමනක්. මේක මේ පැය එකයි කාලෙකින් කතා කරලා අවසන් කරන්න පුළුවන් ගමනක් නෙවෙයි. මම පොඩි සාරාංශ ටිකක් මම සමහර තැන් ටිකක් දීර්ඝව සාකච්ඡා කළා. සමහර තැන්වල මම පොඩ්ඩක් ස්පීඩ් ගියා. නමුත් ඔබ මේක පොඩ්ඩක් අධ්‍යයනය කරන්න. ඔබ පොඩ්ඩක් මේ ගැන හිතන්න, කල්පනා කරන්න, තේරුම් අරගන්න. දෙවියන් වහන්සේගේ කැඳවීම ඔබේ ජීවිතයේ කෙලසක් නැති වෙන්නේ නැහැ. කී දෙනෙක් ආමෙන් කියන්න යනවද? සමහර තැන්වල ඔබ දාලා යයි. සමහර තැන්වල ඔබ පසුබට වෙයි. එපා කියලා පැත්තකටලා ඉඳී. නමුත් ඔබ කැඳ වූ තැනන් වහන්සේ ඔබේ ජීවිතයේ දෙස බලාගෙන ඉන්නවා. ඔබ හැරෙනවා නම් දැන් පේදුරුවට තිබුණු හොඳ ලක්ෂණයක් තමයි ඔහු හැරුණා. ඔහු දැඩිව හිටියේ නැහැ. ඔහු සවනස අතහැරලා ගියා. හැබැයි උන්වහන්සේ නැවත හමු වෙන විට ඔහු හැරුණා. ඔහු වෙනස් වුණා. මෙන්න මේ ස්වභාවය, මේ ක්වොලිටි එක හරි වටිනවා කිතුණෙකුට. මේ දැඩිකම, වෙනස් නොවි සිටීම, යටහත් නොවි සිටීම මිනිස්සෙගේ විනාශයට මුලක්. විනාශයට පළමුවෙන් අර අහංකාරසිත උඩඟුකම තිබෙනවා කියලා හිතෝපදේශයේ කතා කරන්නේ ඒකයි. හැබැයි යටහත් වීම, සිත් හැරීම දෙවියන් වහන්සේගේ කැඳවීමත් එක්ක මිනිස්සුෙකුට ගමන් කරන්න හොඳ දෙයක් වෙනවා ඒක. මම දන්නේ කී දෙනෙක් ඒකට ආමෙන් කියන්නේ යනවද කියලා. පේදුරුට ඒ ලක්ෂණේ තිබුණා මොනවා වුණත්. ඔහු වැටිලා ගියත්, ඔහු උන්වහන්සේව ප්‍රතික්ෂේප කරලා ගියත්, උන්වහන්සේගෙන් ඈත් වෙලා උන්වහන්සේ අඳුරන්නේ නැහැ කියලා කෑ ගගා හිටියත්, දවසක උන්වහන්සේ එන විට ස්වාමිනී කියලා අර කැඳවීමට කීකරු වෙන්න පුළුවන් මානසික තත්ත්වයක් තිබුණා. මම හිතන්නේ මේක හරි වටිනවා මිනිස්සෙක්ට දෙවියන් වහන්සේගේ කැඳවීමත් එක්ක අවසානයේ දක්වා යන්න. වැටීම් කැළඹීම් එයි. දැන් අපි දකිනවා මේ චරිතය තුල කොච්චර ඒ වැටීම් කැළඹීම් මොහුට පැමිණියද කියලා. කොච්චර දේවල් වලින් බාධාවට පත් වුණාද කියලා. නමුත් දෙවියන් වහන්සේ ඉදිරියේ ඔහු වෙනස් වුණු කෙනෙක් වුණා. නිතරම වෙනස් වුණා. නිතරම උන්වහන්සේත් එක්ක උන්වහන්සේගේ හඬ ඇහෙන විට, උන්වහන්සේට කතා කරන විට ඔහු ධනාත්මකව වෙනස් වුණා. ඔහු ප්‍රතික්ෂේප කිරීම වලට ගියේ නැහැ. ඔහු උන්වහන්සේත් එක්ක තර්ක වලට ගියේ නැහැ. ස්වාමීනි මේක නම් මේක කරන්න, මේක නම් අරක කරන්න කිය උන්වහන්සේට කී හිටියේ නැහැ. මොනවද කිව්වේ? ඒකට කීකරු වුණා. ඉතින් ඒ නිසා මේ මිනිසයා දෙවියන් වහන්සේගේ කැඳවීමත් එක්ක ජයග්‍රාහී ගමනක් ගියා. ඔව් අවසානයේ දේව සභාව වෙනුවෙන් විශාල දෙයක් කරා. ආමෙන්. හලෙලූයා. ඉතින් මේක හරි වැදගත් දෙයක්. ඒ නිසා මම දන්නේ නැහැ ශුද්ධාත්මයන් වහන්සේ මොන වගේ දේවල් ඔබේ ජීවිතයට ඇතුල් කරාද කියලා. ඉතින් මේක තමයි පේදුරුගේ චරිතය. ඉතින් මේ පණිවිඩය ඔබේ ජීවිතේට විවිධ විදිහට ඒක ආශිර්වාදයක් වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් අපි නැගිටලා යාඥා කරමු. ඒ වගේම අපි උන්වහන්සේට ස්තුති කරමු. අපිට දේවල් තේරුම් අරගන්න ප්‍රඥාව ඕනේ, දැනගන්න ඕනේ. දෙවියන් වහන්සේගේ මාර්ගයේ යන විට මේ ප්‍රඥාව, මේ දැනගැන්ම නැත්නම් හැම දෙයක්ම ඔබ මාංශය හා රුධිරය ඔබ පාලනය කරන අයබලුම් බවට පත් වෙනවා. එහෙම නෙවෙයි. දිව්‍යමය මඟ පෙන්වීම, දිව්‍යමය අනුග්‍රහය ඔබේ ජීවිතයට ලැබෙන විට තමයි ඔබේ ජීවිතයේ තත්ත්වයන්, වාතාවරණයන් වෙනස් වෙන්නට යන්නේ. ඒ නිසා මේ උදෑසන ඔබ හැමෝම එකතු වෙලා කරන්න ඕන යාඥාවක් තියෙනවා. ඒ මොකද්ද? ස්වාමිනී මට දිව්‍යමය මඟ පෙන්වීම දෙන්න. මේ ආත්මික ජීවිතේ හැලහැප්පීම්, බාධා, ප්‍රශ්න එද්දී මෙව ඇතුලේ තියෙන ඔබ වහන්සේගේ සැලැස්ම මොකද්ද කියලා මට තේරුම් අරගන්න ඔබ වහන්සේ මට දිව්‍යමය මඟ පෙන්වීමක් දෙන්න කියන එකයි මම හිතන්නේ ඔබ මා කළ යුතු යාඥාව වෙන්නේ. ඒ නිසා මම කැමතියි ඔබ මේලා යාඥා කරන්න පටන් අර ගන්නවා නම් ඔබේ ජීවිතේ විවිධ හැලහැප්පීම්, බාධා, පසුබට වෙන දේවල්, හිස් ස්වභාවයන්, හුදකලා ස්වභාවයන් ඔබට ඇති වෙන විට ඔබ ඒ වලින් ඒ තුල පසුබට වෙන්න නෙමෙයි ඕනේ. ඔබ අද ඉගෙන ගන්න විදියට දෙවියන් වහන්සේගෙන් අහන්න, ස්වාමීනි ඊගාව පියවර මොකද්ද? දැන් පේදුරුට හිස් ස්වභාවයන් එද්දී ඔහුට මේ ගැන දැනගන්නමක් තිබුණේ නැහැ. හැබැයි දැන් ඔබ වාසනාවන්තයි, ඔබ දන්නවා මේ ගැන. මම අර කලින් කිව්වේ අපේ භාෂාවෙන් කිව්වොත් එහෙම ඒ මූසල රාත්‍රිය පේදුරුට උදා වෙද්දී
ඔට දැනගැන්මක් තිබුණේ නැහැ ස්වාමිනී ඊගාව දේ මොකද්ද කියලා අහන්න. ඔව් හිස් ස්වභාවයෙන් කඳුළු ස්වභාවයෙන් තමයි උදෑසන දැල් හොද හිටියේ. හැබැයි ඒ හිස් ස්වභාවය ඒ මාළු එදා නොපැමිණියේ ස්වාමීන් වහන්සේ ඌ හමු වෙන්න එන නිසා. ඒතර සමහර උන්වහන්සේගේ බලවත් පරිවර්තන ඔබේ ජීවිතේ වෙන්න පෙර සමහර ඔබටත් මේ වගේ දේවල් දැනෙන්න පුළුවන්. ඒ නිසා මේ ආත්මීක මඟ පෙන්වීම ලබා ගන්න. ඒ නිසා ඔබට පුළුවන් යාඥා කරන්න. ඔබ මේ වෙද්දි හුදකලා වූ ස්වභාවයක ඉන්නවනම් මම කියන්නේ මේ කොවිඩ් වලින් හුදකලා කරලා නෙමෙයි හොඳේ. ඔබේ ආත්මික ජීවිතය ගැන. ඔබ නිකන් බාධාවේ වාතාවරණයක ඉන්නවනම් දේවල් හරියන්නේ නැහැ, සඵල වෙන්නේ නැහැ, ආර්ථික පැත්ත ප්‍රශ්න ඒ වගේ නිකන් අපහසු ස්වභාවයක ඉන්නවනම් මම විශ්වාස කරනවා ඉක්මනින්ම ස්වාමීන් වහන්සේ ඔබ ඉදිරියට එන්න යනවා කියලා. ආමෙන්. අහන්න ස්වාමිනේ මොකක්ද ඊගාව පියවර? එහෙම නැතුව පසුබට වෙලා වෙන දෙයක් වුණා වේ කියලා ඔහේ ඉන්න එපා. එහෙම වුණොත් යක්ෂයා ඔබේ ජීවිතේ වාසි ලබනවා. ඒ නිසා යාඥා කරන්න ස්වාමීනි මට මාංශය හා රුධිරය නෙවෙයි ඔබේ ආත්මයෙන් මට දිව්‍යමය මඟ පෙන්වීම දෙන්න මම ඉදිරියට යන්න. හලෙලූයා. ඕ හලෙලූයා. ඕ රබකෂක්ඛතු මරවරවරවර. ඕ හලෙලූයා. ඔබ යාඥා කරන්න පටන් අරගන්න ශුද්ධාත්මයනනි. මට මඟ පෙන්වන්න ඔබ දෑත් ඔසවල ස්වාමින් වහන්සේට කතා කරන්නට මේ උදෑසන. අපහසු බාධා ස්වභාවයන් එන විට ස්වාමිනී ඔබේ ආත්මය මට මඟ පෙන්වන්න. හලෙලූයා 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 හලෙලූයා. හොරි බබා කෂි කරවරවරවරවරවලදිය. රිබා බබා මමරබලදියා කෂි හිරිදී කලවලදියා. ඕ හලෙලූයා හලෙලූයා. ශුද්ධාත්මයනනි ඔබ ක්‍රියා කරන්නට මේ උදෑසන. ශුද්ධාත්මයනනි ඔබ ක්‍රියා කරන්නට මේ උදෑසන. ඔබේ ආත්මය අප සමගයි ස්වාමිනී. ඔබ ජීවත් වෙන දෙවියන් වහන්සේ. ඔබට හැම තත්වයන් වාතාවරණයන් වෙනස් කරන්න පුළුවන් කෙනෙක්. ඔබ වහන්සේ පේදුරුව හමුවෙන්ට උදෑසන යද්දී එයාමට පෙර රාත්‍රිය ඔහුට එච්චර හොඳ රාත්‍රියක් වුණේ නෑ ස්වාමිනී. ඔහිස් වූ රැයක් ගත කළා. නමුත් උදෑසන ඔබ ඔහු හමු වෙන්නට ආවා. ස්වාමිනී හිස් වූ කාලයන් මනුෂ්‍යයන් ගත කරන විට ජේසුස් වහන්සේ හමු වෙන්නට ඒවි කියා බලාපොරොත්තු මිනිස්සුන්ට නෑ. මිනිස්සුන්ට ජීවිතේ එපා වෙනවා, අඬනවා, කලකිරෙනවා. ස්වාමිනී සමහර අය ඔබ අතහැරලා යනවා. නමුත් උන් තේරුම් ගන්නේ නෑ. ඒ හිස්කම ඇති උනේ ස්වාමීන් වහන්සේ හාස්කමක් කරන පිණිසයි කියලා. ඒ නිසා දෙවි පියාණනි මම යාඥා කරනවා මේ උදෑසන ස්වාමිනී ඔබ වහන්සේගේ හඬ ඇහෙන මිනිස්සු ඇති. ස්වාමිනී මම ඔවුන් ගැන යාඥා කරන්න කැමතියි. ඔබ වහන්සේගේ මඟ පෙන්වීම දෙන අය ඇති. ශුද්ධාත්මයනනි හැම කෙනෙක් වෙනුවෙන් මම යාඥා කරනවා. දෙවියන් වහන්සේ අද මට වචනේ එව්වා කියන අය වෙනුවෙන් මම යාඥා කරනවා. ස්වාමිනී ඔවුන්ට ඔබ වහන්සේ හමු වෙන්න කියලා. ඕ හලෙලූයා. ඔවුන්ගේ කැඳවීමේ පරමාර්ථය වෙතට ඇතුල් වෙන ජීවිතයේ බලවත් ප්‍රබල පරිවර්තනයන් වෙන ප්‍රාතිහාර්යයන් සමග හිස් වූ මනුෂ්‍යයන් ඔබ හමුවන්න කියලා මම ඉල්ලනවා ස්වාමිනී. ඔබ වහන්සේට කළ හැකි ඒ දේ. හලෙලූයා හලෙලූයා. හෝ රබකෂයික දුමරවලදියා. හලෙලූයා. එතෙක් ආ මග වෙනස් වෙලා අලුත් මගක යන පිණිස කැඳවීමේ මාර්ගයේ යන පිණිස පරිවර්තනයන් ඔබට ඇති කළ හැකි ස්වාමිනී. ඒ නිසා මම යාඥා කරනවා එහි ස්වභාවයන් පුරවන්න බලවත් දෙවිඳුන් ඔබයි ස්වාමිනී. හලෙලූයා. ගැඹුරට ගොස් දැල දාන්න කියන විට ඔවුන් විශ්මිත වුණා හම්බ වුණ මාළුන් දැකලා. ඔව් දෙවියන් වහන්සේ මම යාඥා කරනවා ඒ නිසා ස්වාමිනී විවිධ දේවල් මත හිස් ස්වභාවයෙන් ඉන්න අය වෙනුවෙන් මම යාඥා කරනවා ස්වාමිනී ඔබ වහන්සේ ප්‍රාතිහාර්යයන් කරන්න ඔවුන්ට හමු වෙලා පුදුම හාස්කම් ලකුණු කරලා ඔවුන්ගේ හිස්කම් පුරවන්න ඔබ වහන්සේට බලය තිබෙනවා. ඒ නිසා ස්වාමිනී ආශිර්වාද කරන්නට මේ උදෑසන ඔබ වහන්සේගේ වචනය මට අද දෙවියන් වහන්සේ කතා කළා කියන ඒ හැම කෙනෙක් උදෙසා මම යාඥා කරනවා උන්ගේ ජීවිතවල ඒ විදිහටම ක්‍රියාත්මක වෙන්න. ඒ හිස් ස්වභාවයන් පුරවන ප්‍රාතිහාර්යයන් ඔවුන් මත පැමිණේවා කියලා මම ප්‍රකාශ කරනවා.
ස්වාමිනී ආශිර්වාද කරන්න. ඔබ වහන්සේට හැම ගෞරවයක්, හැම මහිමයක්, හැම පැසසුමක් මේ දවසේ ඔසවනවා. ඔබ වහන්සේගේ නාමය උසස්ම වේවා. ඔබ වහන්සේගේ සැලැස්ම දිගටම ඉෂ්ට වේවා. හලෙලූයා. ඔබ වහන්සේගේ ශුද්ධ වූ හස්තයට අපි බාර වෙනවා ස්වාමිනී. හලෙලූයා. ප්‍රශංසා වේවා. ආමේන්.